හරි. එතකොට එන්න උදේ ටියුටර් ඉස්සලම් ටියුටර් තියෙනවා. හරි. ටියුටර් තියෙනවා. ජීවීන්ගේ ව්‍යුහ මේකකේ වන්නේ කෘත්‍ය මේකකේ වන්නේ සෛල බව අපි මීට ඉහතදී ඉගෙනගෙන තිබේ. සෛලයක සිට ජීවීන්ගේ සංවිධාන මට්ටම් වැඩි වෙන ආකාරය පිළිබඳව අපට දල අදහසක් තිබේ. එය පහත පරිදි පෙළ ගැස්විය හැකිය. සෛල ඊට තියෙනවා පටක, ඊට පස්සේ තියෙනවා ඉන්ද්‍රිය, ඊට පස්සේ තියෙනවා පද්ධති, ඊට පස්සේ තියෙනවා ජීවිය. රයිට්? ජීව දේහය තුල සිදුවන විවිධ වූ ක්‍රියාවලි සඳහා විශේෂණීය වූ පද්ධති කිහිපයක් මෙම ඒකකයේදී අධ්‍යයනය කෙරේ. පළවෙනි තමයි තියෙන්නේ මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය. මිනිසාට තම ජීව ක්‍රියාවන් ඉටු කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ අප විසින් ගනු ලබන ආහාර වලින්. රයිට්. එතකොට මේ අපි ගන්න ආහාර වලින් තමයි අපේ දේහය තුල පුතේ ශක්තිය නිපදවා ගන්න. එතකොට අගන්න අපි ගන්න ආහාර අපේ ඇඟට අවශෝෂණය වෙන්න ඕනේ. අපේ ඇඟට අවශෝෂණය වුණාට පස්සේ ඒ ආහාරවල තියෙන ශක්තියෙන් තමයි අපේ දේහය තුල ශක්තිය නිපදවා ගැනීමේ හැකියාවක් අපිට ලැබෙන්නේ. රයිට්. එතකොට ඒ ශක්තියෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ විවිධ ජීව ක්‍රියාවල නිරූපණය කරන්න. එතකොට මේ ශක්තිය නිපදවා ගැනීමේ අරමුණෙන් තමයි අපි පෝෂණය වෙන්නේ. මිනිස්සු ගත්තාම විෂම පෝෂීන්. ස්වයං පෝෂීන් නෙමෙයි. අපිට අවශ්‍ය ආහාර අපි තුලම නිපදවා ගන්න බෑ. අපි ස්වයං පෝෂියෙකු නිපද වූ ආහාර මත සමහර අවස්ථාවලදී ඍජුවම යැපෙනවා අපි. සමහර අවස්ථාවලදී වක්‍රව යැපෙනවා. එහෙනම් අපි විෂම පෝෂීන්. එතකොට විෂම පෝෂීන් විදියට අපි මේ ආහාර ගත්තට පස්සේ මේ ආහාර අපේ දේහය තුලදී ජීර්ණය වෙන්න ඕනේ. ඒ සඳහා සකස් වෙලා තියෙන හැඩ ගැහිලා තියෙන පද්ධතිය තමයි අපි හඳුන්වන්නේ ආහාර ජීර්ණ පද්ධතිය කියලා. ඇයි මේ ජීර්ණය වීමක් අවශ්‍ය වෙන්නේ? සහ මොකද්ද මේ ආහාර ජීර්ණය කියලා අපි දැන් බලමු. එතකොට අපි ආහාර විදියට ගන්නෙ එක්කෝ කාබෝහයිඩ්‍රේට් නැත්නම් පිස්ටය. ප්‍රධාන වශයෙන් පිස්ටයනේ. ඊට පස්සේ ගන්නවා ප්‍රෝටීන. හරි. ඊට පස්සේ ගන්නවා අපි ලිපිඩ ආහාර. පිස්ටය ගත්තත් පොලිසැකරයිඩයක්. එයා මොනොසැකරයිඩ් ගණනාවකින් හැදලා තියෙන්නේ. ප්‍රෝටීන ගත්තාම ඇමයිනෝ ආම්ල විශාල ප්‍රමාණයක් එකතු වෙලා හැදලා තියෙන්නේ. ලිපිඩ ගත්තාම මේද අම්ල සහ ග්ලිසරෝල් වලින් තමයි හැදලා තියෙන්නේ. එතකොට මේ අපි ආහාර විදිහට ගන්න දේවල් ඉතා සංකීර්ණ කාබනික සංයෝග. මේ සංකීර්ණ කාබනික සංයෝග හරි අපේ දේහයට පහසුවෙන් අවශෝෂණය කරගන්න බෑ. සංකීර්ණ කාබනික සංයෝග අපේ දේහයට පහසුවෙන් අවශෝෂණය කරගන්න බෑ පුතේ. ඒකට හේතුව ඒගොල්ලන්ගේ සංකීර්ණත්වයේ වැඩිවීම. එතකොට මේ සංකීර්ණ කාබනික සංයෝගය එහෙම නැත්නම් මේ දේහයට අවශෝෂණය කරගන්න බැරි සංකීර්ණ කාබනික සංයෝග දේහයකට අවශෝෂණය කරගන්න පුළුවන් සරල කාබනික සංයෝග බවට පත් කිරීම. ඒ කියන්නේ පිස්ටේ නම් එයා මොනොසැකරයිඩ් බවට පත් කරන්න ඕන. ප්‍රෝටීන් නම් එයා ඇමයිනෝ අම්ල බවට පත් කරන්න ඕන. හරි. ලිපිඩ නම් එයා මේද අම්ල සහ ග්ලිසරෝල් බවට පත් කරන්න ඕනේ. එතකොට මෙන්න මේ සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කරන ක්‍රියාවලියට තමයි අපි කියන්නේ ආහාර ජීර්ණය කියලා. හරි. ඒතර ආහාර ජීර්ණය කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි කියන්න ඕනේ. හරි. ආහාර ජීර්ණය කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපි කියන්න ඕනේ ජීවීන්ගේ දේහය තුල තියෙන දේහයට අවශෝෂණය කරගත නොහැකි සංකීර්ණ කාබනික සංයෝග දේහයට අවශෝෂණය කරගන්න පුළුවන් නැත්නම් හැකි සරල කාබනික සංයෝග බවට පත් කිරීමේ ක්‍රියාවලිය. අයමත් කියන්න දේහයට අවශෝෂණය කරගත නොහැකි සංකීර්ණ කාබනික සංයෝග දේහයට අවශෝෂණය කරගන්න පුළුවන් දේහයට අවශෝෂණය කරගත හැකි සරල කාබනික සංයෝග බවට මෙන්න මේ සංකීර්ණ කට්ටිය සරල කාබනික සංයෝග බවට පත් කරගන්න එකට අපි කියනවා මොනවා කියලාද? ආහාර ජීර්ණයක් කියලා. හරි. ආහාර ජීර්ණය කියලා කියනවා. මේ ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී මේ ජල අද්‍රාවී විශාල අණු ජල ද්‍රාවී කුඩා අණු බවට පත් වෙනවා. ආහාර ජීර්ණ ක්‍රියාවලියේදී ජල අද්‍රාවී මට්ටමේ පවතින විශාල අණු ඒගොල්ලෝ කුඩා කොටස් වලට කැඩිලා මේ කැඩෙන කට්ටිය ජල ද්‍රාවී වෙනවා. ආහාර පුතේ අපේ දේහයට අවශෝෂණය කරගන්න නම් ඒගොල්ලෝ ජල ද්‍රාවී වීම වැදගත්. ඒකට හේතුව මේ අවශෝෂණය කරගන්න ආහාර බහුතරයක් පරිවහණය වෙන්නේ අපේ රුධිරය ඔස්සේ. එතකොට රුධිරයේ වැඩි ප්‍රමාණයක් තියෙන ජලය.
රුධිර ප්ලාස්මේ. වැඩි ප්‍රමාණයක් තියෙන ජලය. ඊට පස්සේ සෛල තුල සෛල ප්ලාස්මේ වැඩි ප්‍රමාණයක් තියෙන ජලය. එතකොට මෙන්න මේ ජලය තුල දිය වෙන තත්වයට ගෙනාවොත් පරිවාහණය කිරීම සහ නැත්නම් ප්‍රවාහණය කිරීම සහ අවශෝෂණය කිරීම කියන කාර්ය ඉතා පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ නිසා ජල අද්‍රාවී මට්ටමේ තියෙන කාබනික සංයෝග ජල ද්‍රාවී මට්ටමට ගේන්න ඕනේ. ඒක ආහාර ජීර්ණ ක්‍රියාවලදී වේම සිද්ධ වෙනවා. හරිද? ඔන්න ඔය දේ කරලා දෙන පද්ධතියට අපි කියනවා ආහාර ජීර්ණ පද්ධතිය කියලා. සාමාන්‍යයෙන් ආහාර ජීර්ණ පද්ධතියකදී ආහාර ජීර්ණය විතරක්ම නෙමෙයි වෙන්නේ. එකිනෙකට වෙනස් කාර්යයන් පහක් වෙනවා. සාමාන්‍යයෙන් ආහාර ජීර්ණ පද්ධතියක. එකක් තමයි අධිග්‍රහණය. අධිග්‍රහණය කියන්නේ පුතේ ආහාර ජීර්ණ පද්ධතිය තුලට ඇතුළු කරගන්න එක. හරි? අධිග්‍රහණය. ආහාර ජීර්ණ පද්ධතිය තුලට මේගොල්ලෝ ලබා ගන්න අපි කියන අධිග්‍රහණය කියලා. දෙක තමයි ජීර්ණය. මේ අධිග්‍රහණය කරගත්ත ආහාර දැන් ජීර්ණය කරගන්න ඕනේ. හරි? ඒ කියන්නේ ඒ වගේ තියෙන සංකීර්ණ කොටස් සරල කොටස් බවට පත් කරන්න ඕනේ. තුන්වෙනි එක ජීර්ණයෙන් පස්සේ මේගොල්ලෝ අවශෝෂණය කරගන්න ඕනේ. මේ ජීර්ණයේදී අවසානයේ හැදෙන අන්තඵල අපි අවශෝෂණය කරගන්න ඕනේ. හතරවෙනි එක තමයි ස්වීකරණය. ස්වීකරණයක් වෙන්න ඕනේ. ස්වීකරණය. හරි. ස්වීකරණය කියන්නේ පුතේ මේ අවශෝෂණය කරගත්ත ආහාර සෛල තුලදී පරිවෘත්තීය ක්‍රියාවලට යොමු කරන්න ඕනේ. සෛල තුලදී පරිවෘත්තීය ක්‍රියාවලට යොමු කරලා ශක්තිය නිපදවා ගන්න ඕනේ. සරලව කිව්වොත් මේ අවශෝෂණය කරගන්න ආහාර සෛලීය ශ්වසන ක්‍රියාවලියකට යොමු කරලා ශක්තිය නිපදවා ගන්න ඕනේ. ස්වීකරණය. අවසානයේදී ජීර්ණය නොවූ සහ අවශෝෂණය නොවූ කොටස් ආහාර ජීර්ණ පද්ධතියෙන් බැහැර කරන්න ඕනේ. ඒකට කියනවා පහ කිරීම කියලා. එතකොට අධිග්‍රහණය, ජීර්ණය, අවශෝෂණය, ස්වීකරණය සහ පහ කිරීම කියන ක්‍රියාවලි පහම ආහාර ජීර්ණ පද්ධතිය තුලදී සිද්ධ වෙන්න ඕනේ. හරිද? එතකොට අධිග්‍රහණය කියලා කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය තුලට ඇතුල් කරගන්න එකට. ජීර්ණය කියන්නේ සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කරන එකට. අවශෝෂණය කියලා කියන්නේ එහෙම පත් කරගන්න මේ ජීර්ණය කරගත්ත ආහාර රුධිර සංසරණය තුලට ලබා ගන්න එකට. රුධිරය තුලට ගෙන්න ගන්න එකට. ස්වීකරණය කියන්නේ එහෙම අවශෝෂණය කරගත්ත ආහාර පරිවෘත්තීය ක්‍රියාවලට යොමු කරලා ශක්තිය නිපදවා ගන්න එකට. පහ කිරීම කියලා කියන්නේ අවශෝෂණය නොවූ හෝ එහෙම නැත්නම් ජීර්ණය නොවූ කොටස් දේහයෙන් බැහැර කිරීමට. හරිද? right. බලන්න ටියුට් එක. ටියුට් එක බලන්න. මේකේ තියෙනවා මිනිසාට තම ජීව ක්‍රියාවන් ඉටු කිරීමට අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ අප විසින් ගනු ලබන ආහාර වලිනි. අප ගන්නා ආහාරවල පවතින්නේ ප්‍රෝටීන, කාබෝහයිඩ්‍රේට් හා ලිපිඩ වැනි ඉතා සංකීර්ණ කාබනික සංයෝග වන අතර ඒවා බොහෝමයක් ජල අද්‍රාවී වේ. මෙම ජල අද්‍රාවී සංයෝග ජල ද්‍රාවී කුඩා සංයෝග බවට පත් කළ යුතු වේ. ඒ සඳහා අප ගන්න ආහාර ජීර්ණය කළ යුතුය කියලා තියෙනවා. ඊට පහළින් තියෙනවා ආහාර ජීර්ණ පද්ධතියේ ක්‍රියාවන් ප්‍රධාන අධියර පහකට සිදුවේ. පළවෙනි එක අධිග්‍රහණය. මෙහෙම ලියාගන්න. ආහාර පරිකමාවක් දාන්න. ආහාර කියලා එක පරිකමාවක් දාන්න. ආහාර ජීර්ණ පද්ධතිය තුලට ආහාර ජීර්ණ පද්ධතිය තුලට ඇතුළු කර ගැනීම. ආහාර ජීර්ණ පද්ධතිය තුළට ඇතුළු කර ගැනීම. ආහාර අධිග්‍රහණයයි. නැත්නම් අධිග්‍රහණය කියලා කියන්නේ උදේ ඇතුළු කර ගැනීම අධිග්‍රහණයයි.
දෙක ජීරණය. ඒකට ලියා ගන්න ආහාරවල පවතින සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කිරීම ආහාර ජීර්ණයයි. ආහාර ජීර්ණයයි. 3 අවශෝෂණය. අවශෝෂණයට ලියා ගන්න. ජීර්ණය වූ සරල ආහාර කොටස් දේහ කොටස් යන දේහ පාඨක වෙතට ලබා ගැනීම අවශෝෂණයයි. අවශෝෂණයයි. ඊට පස්සේ ස්වීකරණය. ඒකට ලියා ගන්න. අවශෝෂණය කරගත් ආහාර කොටස් අවශෝෂණය කරගත් ආහාර කොටස් අවශෝෂණය කරගත් ආහාර කොටස් පරිවෘත්තීය ක්‍රියා සඳහා යොදා ගැනීම පරිවෘත්තීය ක්‍රියා සඳහා යොදා ගැනීම ස්වීකරණයයි. ස්වීකරණයයි. ඊට පස්සේ පහ කිරීම. පහ කිරීමට ලියා ගන්න. ජීර්ණය නොවූ සහ ජීර්ණයෙන් අනතුරුව අවශෝෂණය නොවූ ජීර්ණය නොවූ සහ ජීර්ණයෙන් අනතුරුව අවශෝෂණය නොවූ ආහාර කොටස් දේහයෙන් බැහැර කිරීම පහ කිරීමයි.
පහ කිරීමයි. right. ඊට පස්සේ තියෙන පුතේ ආහාර ජීර්ණය යනු කියලා. right. මෙහෙම ලියා ගන්න ආහාර ජීර්ණය යනු කියන ලියා ගන්න. ලියා ගන්න. දේහයට අවශෝෂණය කරගත නොහැකි. දේහයට අවශෝෂණය කරගත නොහැකි. දේහයට අවශෝෂණය කරගත නොහැකි සංකීර්ණ කාබනික සංයෝග. සංකීර්ණ කාබනික සංයෝග. දේහයට අවශෝෂණය කරගත හැකි දේහයට අවශෝෂණය කරගත හැකි සරල කාබනික සංයෝග බවට සරල කාබනික සංයෝග බවට සරල කාබනික සංයෝග බවට පත් කිරීම ආහාර ජීර්ණයයි. ආහාර ජීර්ණයයි. ආහාර ජීර්ණයයි. right. ඊට පස්සේ තියෙනවා ආහාර ජීර්ණය ප්‍රධාන කොටස් දෙකකට සිද්ධ වෙනවා. ඔව්. හරි. ආහාර ජීර්ණය ප්‍රධාන කොටස් දෙකකට සිද්ධ වෙනවා. පළවෙනි එකට අපි කියනවා යාන්ත්‍රික ජීර්ණය කියලා. යාන්ත්‍රික ජීර්ණය කියන එකටම කියනවනම් භෞතික ජීර්ණය කියලා. දෙවෙනි එකට කියනවා රසායනික ජීර්ණය කියලා. හරි. දෙවෙනි එකට කියනවා රසායනික ජීර්ණය කියලා. අහන්න දැන් යාන්ත්‍රික ජීර්ණය කියලා කියන්නේ ආහාර දැන් විශාල ආහාර කොටස් කුඩා ආහාර කොටස් බවට කඩනවා. මේක වෙන්නේ මුඛ කුහරය තුලදී. දත් සහ දිව උපයෝගී කරගෙන අපි ගන්න විශාල ආහාර කොටස් කුඩා ආහාර කොටස් වලට කැඩෙනවා. හැබැයි මේකෙදි අර සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් වෙන්නේ නෑ පුතේ. දැන් අපි හිතමු රොටියක් කෑවොත් එහෙම ඒක පොඩි පොඩි කෑලි වලට කැඩෙනවා. ඒ තියෙන්නේ රොටි කෑලිම තමයි. ඒතකොට ඒකේ තියෙන පිස්ටේ නම් පිස්ටේම තමයි. හරි. පිස්ටේ ග්ලූකෝස් බවට පත් වෙන්නේ එහෙම නෑ. එතකොට යාන්ත්‍රික ජීර්ණය එහෙම නැත්නම් භෞතික ජීර්ණය කියන්නේ විශාල ආහාර කොටස් කුඩා ආහාර කොටස් බවට පත් කිරීම. මේක විශේෂයෙන් වෙන්නේ මුඛ කුහරය තුලදී. මුඛ කුහරය තුලදී විතරයි යාන්ත්‍රික ජීර්ණයත් වශයෙන් වෙන්නේ. එතකොට මුඛ කුහරය තුලදී මේ යාන්ත්‍රික ජීර්ණය වීම සඳහා දත් සහ දිව උදව් වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මේ යාන්ත්‍රික ජීර්ණයට ලක් වෙච්ච ආහාර මත එන්සයිම කියලා හඳුන්වන විශේෂිත රසායන ද්‍රව්‍යයක් වගුරවලා ඒ ආහාර මතර මේවා දාලා මේ ආහාරවල තියෙන සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කරනවා නම් අන්න එතනදී සංකීර්ණයව සරලව බවට පත් වෙනවා. අනේකට අපි කියනවා මොකක් කියලාද? රසායනික ජීර්ණයක් කියලා. හරි. ඒකට අපි කියනවා රසායනික ජීර්ණයක් කියලා. ඒ කියන්නේ යාන්ත්‍රික ජීර්ණයට ලක් වූ ආහාර මතට එන්සයිම කියලා හඳුන්වන විශේෂිත රසායන ද්‍රව්‍යයක් ස්‍රාවය කරලා ඒවා වගුරවලා ආහාරයේ තියෙන සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට පත් කරනවා නම් අපි ඒකට කියනවා රසායනික ජීර්ණයක් කියලා. හරිද? එතකොට සාමාන්‍යයෙන් රසායනික ජීර්ණයක් මුඛ කුහරයේ ඉඳලා කුඩාන්ත්‍රය දක්වා පහළටම සිද්ධ වෙනවා.
හැබැයි යාන්ත්‍රික ජීර්ණය සිද්ධ වෙන්නේ මුඛ කුහරය තුලදී දත් මගින් පමණයි. පැහැදිලිද? රයිට්. අපි කෙටියෙන් සටහන් කරගෙන යමු ඉස්සරහට. ආහාර ජීර්ණයේ ප්‍රධාන කොටස් දෙකකි. ලියා ගන්න පළවෙනි එක යාන්ත්‍රික ජීර්ණය, ඇල ඉරක් ගහලා ලියා ගන්න භෞතික ජීර්ණය කියලා. යාන්ත්‍රික ජීර්ණය නැත්නම් භෞතික ජීර්ණය කියලා ලියා ගන්න. හරි. ඊගාවට ලියා ගන්න රසායනික ජීර්ණය කියලා. රසායනික ජීර්ණය කියලා ලියා ගන්න. ඊට පස්සේ මෙහෙම ලියා ගන්න. ඒක පහලින් ලියා ගන්න. විශාල ආහාර කොටස් කුඩා ආහාර කොටස් බවට කුඩා ආහාර කොටස් බවට පත් කිරීම යාන්ත්‍රික ජීර්ණයයි. විශාල ආහාර කොටස් කුඩා ආහාර කොටස් බවට පත් කිරීම යාන්ත්‍රික ජීර්ණයයි. මෙහිදී ආහාරයේ රසායනික ස්වභාවය වෙනස් වීමකට ලක් නොවේ. ආහාරයේ රසායනික ස්වභාවය වෙනස් වීමකට ලක් නොවේ. භෞතික ජීර්ණය ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ මුඛ කුහරය තුලදී දත් සහ දිව ආධාර කර ගනිමිනි. පහලින් ලියා ගන්න. යාන්ත්‍රික ජීර්ණයට ලක් වූ ආහාර මතට එන්සයිම ලෙස හඳුන්වනු ලබන රසායන ද්‍රව්‍ය ශ්‍රාවය කරමින් ආහාරවල
ආහාර වල පවතින සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට සංකීර්ණ කාබනික සංයෝග සරල කාබනික සංයෝග බවට බිඳ හෙලීම රසායනික ජීරණයේදී සිදුවේ. රසායනික ජීරණයක් සිදුවේ. එය මුඛ කුහරයේ සිට කුඩා ආන්ත්‍රය දක්වාම විවිධ අයුරින් සිදුවේ. විවිධ අයුරින් සිදුවේ. හරි. ඊවස්තින අපිට ආහාර ජීර්ණ පද්ධතියේ කොටස් ටික ඇදලා නම් කරගන්න ඕනේ. රූප සටහනක් දාගන්න ඕනේ. ඔයාලට ටියුට් එකේ මම දීලා තියෙනවා. නමුත් මම පොඩ්ඩක් ඇදලා පෙන්නන්නම්. ඒකත් බලාගෙන ඉන්න. මොන හරි මම මේ කියන කොටසක් තේරෙන්නේ නැත්නම් මයික් එක අන්මියුට් කරලා අහගන්න මොකද්ද මේ මට තේරුන්නේ නැහැ මේ කියන කොටස කියලා ඈ. right. මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය ගත්තාම දැන් මෙයාගේ මේ නාස් කුහරය තියෙනවා, මුඛ කුහරය තියෙනවා, මේ නාස් කුහරය එනවා මේ පැත්තට, මේ නාස් කුහරය එනවා මේ පැත්තට, මුඛ කුහරයක් තියෙනවා මේ පැත්තට මේ. හරි. ඒ දෙකටම පොදු කුටීරයක් තියෙනවා. 2020 විභාග ප්‍රශ්නේ. ශ්වසන පද්ධතියට සහ මේ ආහාර ජීර්ණ පද්ධතියේ පොදු කුටීරය මොකක්ද කියලා. මොකක්ද මේ තියෙන්නේ ඒක? ග්‍රසනිකාව. හරි. මේ තියෙන්නේ මුඛ මාර්ගය. හරි. මේ ශ්වසන මාර්ගයේ තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ පද්ධති දෙකට පොදු කුටීරයක්. මේ ග්‍රසනිකාවේ ඉඳලා පටන් ගන්න නාල දෙකක්. එකක් තමයි මෙන්න මෙහිම ශ්වසන පද්ධතියේ ආයති ශ්වාස නාලය පටන් ගන්නවා මෙහිම. හරි. මෙහිම ශ්වාස නාලය පටන් ගන්නවා. මේ පැත්තට අන්න ස්රෝතේ පටන් ගන්නවා. ආහාර ජීර්ණ පද්ධතිය. දැන් ඔයාලට තේරෙන්න ඕන පුතේ මේ නාස් කුහරය මෙහිම ඇවිල්ලා මේක ක්‍රොස් කරගෙන මේ ඉස්සරහට තමයි එන්නේ. මුඛ මාර්ගයේ පහලින් ඇවිල්ලා මේක ක්‍රොස් කරගෙන මේ පැත්තට තමයි එන්නේ. ඔය නිසා තමයි උතන පොදු කුටීරයක් ඕන වෙන්නේ. වෙනව නේද? ඔය නිසා තමයි උතන පොදු කුටීරයක් ඕන වෙන්නේ. එතකොට මේ පොදු කුටීරයෙන් පස්සේ මේ ඉස්සරහට එනවා ශ්වසන පද්ධතිය. හරි? පිටිපස්සට යනවා ආහාර ජීර්ණ පද්ධතිය. මෙයාට අපි කියනවා අන්න ස්රෝතය කියලා. මෙයා දිග නාලයක්. අන්න ස්රෝතය කියලා කියනවා. මේ අන්න ස්රෝතය කෙලින්ම විවෘත වෙන්නේ ආමාශයට. ආමාශය කියන්නේ ජේ අකුරක හැඩයට තියෙන මල්ලක්. මෙන්න මේ වගේ පොඩි මල්ලක් ජේ අකුරක හැඩයට තියෙන පේශි වලින්මයි හැදලා තියෙන්නේ. මෙයා ආමාශය. මේ ආමාශය කෙලින්ම මෙහෙම කරකැවෙනවා මේ පැත්තට සී අකුරක හැඩයට වගේ. එයාට අපි කියනවා ග්‍රහණය කියලා. හරි.
ග්‍රහණයෙන් ඊට පස්සේ පටන් ගන්නවා මෙහෙම මීටර් 7ක් විතර දිගට යනකල් මෙහෙම නාලයක් හරි මේකට කියනවා කුඩාන්ත්‍රය එහෙම නැත්නම් ශුද්‍රාන්ත්‍රය කියලා. කුඩාන්ත්‍රය එහෙම නැත්නම් ශුද්‍රාන්ත්‍රය කියලා කියනවා. මේ ශුද්‍රාන්ත්‍රයේ අගම තැනින් මෙන්න මෙතන තියෙනවා මෙන්න පහළට කියපු කොටසක් ඒකට කියනවා අපි උණ්ඩුක පුච්චය කියලා. මේ උණ්ඩුක පුච්චයේ තියෙන තැනින් හරි උණ්ඩුකයේ තියෙන උණ්ඩුකයේ ඉඳලා මහාන්ත්‍රය පටන් ගන්නවා. මේ මහාන්ත්‍රය මෙහෙම මේ වම් පැත්තෙන් ඔහොම උඩට ඇවිල්ලා ආයි මේක දකුණු දිශාවට ගමන් කරලා හරි දකුණු දිශාවට ගමන් කරලා හරි ආයි පුතේ පහළට ඇවිල්ලා බුද්ධ මාර්ගයට සම්බන්ධ වෙනවා. මේක ඒතර මහාන්ත්‍රය. මේ හරියට අපි කියන උණ්ඩුකය කියලා. මෙන්න මේ කොටසට කියනවා උණ්ඩුක පුච්චය කියලා. මේ උණ්ඩුක පුච්චය අපේ දේහයෙන් නෂ්ට වෙලා යන අවයවයක්. අපේ දේහයෙන් නෂ්ට වෙලා යන අවයවයක් යාගෙන් කිසි වැඩක් නැහැ. මේ උණ්ඩුක පුච්චය ඉදීමෙන් තමයි ඇති වෙන්නේ ඔය උණ්ඩුක පුච්ච ප්‍රදාහය. නැත්නම් ඇපෙන්ඩිසයිට්ස් කියන එක. හරි? ඒ වගේ රෝග තත්ත්වයක් ඇති කරන එක ඇරෙන්න යාගෙන් ලොකු ප්‍රයෝජනයක් නැහැ අපිට. ඊට පස්සේ මෙතන තියෙනවා බුද මාර්ගය. හරි? බුදය සහ ඊට පස්සේ තියෙනවා බුද මාර්ගය. ඔය කොටස් ටික තමයි සාමාන්‍යයෙන් ආහාර ජීර්ණ පද්ධතියට අයිති වෙන්නේ. තව උකට සම්බන්ධ වෙනේවා ටිකක් තියෙනවා මම කියන්නම් කිව්වා. හරි මේ මුඛ මාර්ගය නැත්නම් මුඛ කුහරය, ග්‍රසනිකාව, අන්න ස්රෝතය, ආමාශය, ආමාශයෙන් පස්සේ ග්‍රහණීය. ග්‍රහණීයට පස්සේ තියෙනවා මේ ශුද්‍රාන්ත්‍රය නැත්නම් කුඩාන්ත්‍රය. කුඩාන්ත්‍රය සාමාන්‍යයෙන් මීටර 7ක් විතර දිගයි. හරි? කුඩාන්ත්‍රයෙන් පස්සේ පටන් ගන්න මහාන්ත්‍රය, මහාන්ත්‍රය මීටර 1.5ක් විතර දිගයි. ඒතර මේ දෙන්න මීටර 8.5ක් විතර මේක ඇතුලේ තියෙනවා. හරි? ඊට පස්සේ මහාන්ත්‍රය පහළ ප්‍රදේශයේ ඉඳලා ඉහළට ගිහින් දකුණු පැත්තට ඇවිල්ලා ආයි පහළ ප්‍රදේශයට ගිහින් ඉවර වෙනවා. ඒක ඉවර වෙන්නේ බුදේ සහ බුද මාර්ගයේ ආසන්නයේදී. right. එතකොට අපේ ආහාර මාර්ග පද්ධතිය ගත්තාම අපිට ආහාර අතුල් කරගන්න මුඛ කුහරයක් තියෙනවා. අපද්‍රව්‍ය බැහැර කරන්න බුද මාර්ගයක් තියෙනවා. එතකොට මුඛය සහ බුදය කියලා විවර දෙකක් තියෙනවා නම් මුඛය සහ බුදය කියලා විවර දෙකක් තියෙනවා නම් අපි යාට කියනවා සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියක් කියලා. සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියක්. ඒතර මිනිසාට තියෙන සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියක්. හරි? ඊට පස්සේ මෙන්න මේ තැන් වල මෙන්න මෙතන තියෙනවා අක්මාව. හරි? අක්මාව තියෙනවා මෙන්න මේ පැත්තේ වොම. හරි? මෙන්න මෙතනින් තියෙනවා කොළයක් වගේ ව්‍යුහයක්. කොළයක් වගේ ව්‍යුහයක්. හරි? කොළයක් වගේ ව්‍යුහයක් තියෙනවා. එයාට කියනවා අග්න්‍යාශය කියලා. අග්න්‍යාශය. මෙයා අක්මාව. මේ අක්මාවේ පිටපැත්තට වගේ වෙනවා. මම ඉස්සරහින් අදින්න නම් පිටපැත්තට වෙන්න වගේ තියෙනවා. හරි? පිත්තාශය. පිත්තාශය. හරි? අක්මාව තියෙනවා. අක්මාවට පිටිපස්සට වගේ වෙන්නේ පිත්තාශය තියෙනවා. මෙතන අග්න්‍යාශය තියෙනවා. හරි? එතකොට පුතේ මේ පිත්තාශය එන්නේ පිත්ත ප්‍රණාලයක් මගින් පහළට එනවා. පිත්තාශය එනවා පිත්ත ප්‍රණාලයක් මගින් පහළට. අග්න්‍යාශය එනවා අග්න්‍යාශයික ප්‍රණාලයක් මගින් මේ පැත්තට. ඇවිල්ලා මේ දෙන මගදී හම්බෙලා තනි නාලයක් විදිහට මෙන්න මෙයාට විවෘත වෙනවා. තනි නාලයක් විදිහට. ඒ විවෘත වෙන තනි නාලයට කියනවා විවෘත වෙන තනි නාලයට කියනවා අග්න්‍යාශයික පිත්ත ප්‍රණාලය කියලා. අග්න්‍යාශයික පිත්ත ප්‍රණාලය කියලා කියනවා.
හරි. එතකොට පිත්ත ආශයෙන් එනවා පිත්ත ප්‍රණාලය, අග්න්‍යාශයෙන් එනවා අග්න්‍යාශයික ප්‍රණාලය. ඒ දෙන්න සම්බන්ධ වෙලා අග්න්‍යාශයික පිත්ත ප්‍රණාලයක් විදිහට තමයි සම්බන්ධ වෙන්නේ මෙතනට. තනි නාලයකින්. මුඛ කුහරය තුලදී අපිට දත් හම්බ වෙනවා, දිව තියෙනවා, ඊට අමතරව කේට ග්‍රන්ථි තුනක් තියෙනවා. හරි. කේට ග්‍රන්ථි තියෙනවා. කේට ග්‍රන්ථි තුනක් තියෙනවා. එකක් තමයි පැරටොයිඩ්. පැරටොයිඩ් කේට ග්‍රන්ථි. දෙක උප ඌර්ධව හණුක කේට ග්‍රන්ථි. උප ඌර්ධව හණුක කේට ග්‍රන්ථි. තුන අදෝ ජීවහ කේට ග්‍රන්ථි. මුඛ කුහරය තුලදී කේට ග්‍රන්ථි තුනක් සම්බන්ධ වෙනවා. හරි. ඊට අමතරව දත් තියෙනවා, දිව තියෙනවා, කේට ග්‍රන්ථි තියෙනවා. දත් වර්ග හතරක් තියෙනවා. මොනවද? කුන්තක, රන්දනක, පුරස්චාර්වක සහ චාර්වක. පුරස්චාර්වක සහ චාර්වක. හරි. දත් වර්ග හතරක් තියෙනවා. ඊට පස්සේ කේට ග්‍රන්ථි තුනක් තියෙනවා. මුඛය තුල තමයි තියෙන්නේ. ඊට අමතරව මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ අතර ගියපු පටලයක් වගේ එකක්. මෙන්න මේ අතර ගිය පටලයක් වගේ එකක් තියෙනවා. ඒක මේ උඩ අතර වක්‍ර වෙලා තියෙන්නේ. එයාට කියනවා මහා ප්‍රාචීරය කියලා. මහා ප්‍රාචීරය කියන්නේ. හරිද? ඔය තමයි පුතේ මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය. හරි? කොටස් දුන්නොත් ඒ කොටස් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි? කොටස් දුන්නොත් ඒ කොටස් අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? එතකොට ගිය පාර විභාගෙට දීලා තිබ්බේ මෙන්න මේ හරිය කොටස් ටිකක් තමයි දීලා තිබ්බේ. ගිය පාර පේපර් එකේ 2020 පේපර් එකේ. හරි? එතකොට ඔයාලට ඔය දීලා තියෙන ටියුට් එකේ මේ ග්‍රහණීය එහෙම ලකුණු කරලා නැහැ. ඒව ටික බලලා ලකුණු කරගන්න පුතේ. හරි? තව එකක් කියන්න තියෙනවා. මෙන්න මේ ගසනිකාවේ තියෙනවා පොඩි පියනක් වගේ එකක්. හරි? පොඩි පියනක් වගේ එකක් තියෙනවා. මේ පියනක් වගේ එකක් තියෙනවා. ඒ පියනට අපි කියනවා අපි ජීවිකාව කියලා. අපි ජීවිකාව කියලා කියනවා. හරි? එතකොට සාමාන්‍යයෙන් අපි නිරන්තරයෙන් ශ්වසනය කරන හින්දා ශ්වසන මාර්ගය ඇරලා තමයි තියෙන්නේ මෙහෙම දිගටම. අපි ජීවිකාවෙන් ආහාර මාර්ගය වහලා තියෙන්නේ. හැබැයි අපි ආහාර ගිලින මොහොතේදී මේ අපි ජීවිකාව මේ පැත්තට ඇවිල්ලා ශ්වසන මාර්ගය වහලා දානවා. ඒතර ආහාර කෙලින්ම මේ පියන උඩට වැටිලා මේ අන්න ස්රෝතයට ඇතුල් වෙන්න පුළුවන්. ඒතකොට ආහාර ශ්වසන පද්ධතියට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ ග්‍රසනිකාවේ තියෙනවා අපි ජීවිකාව කියලා කියනවා. right? බලන්න පුතේ රූප දෙක සංසන්දනය කරලා ලකුණු වෙලා නැති මොන හරි කොටස් තියෙනවා ලකුණු කරගන්න ටක් ගන්න. හරි නේද? ඔන්න මම ගෲප් එකට දැම්මා ෆොටෝ එකක්. හරි. මොන හරි කොටස් තියෙනවා නම් බලලා නම් කරගන්න. හරි. එතකොට මිනිසාගේ ආහාර ජීවන පද්ධතිය ගත්තාම මේ කෙලින්ම මුඛයෙන් ආරම්භ වෙලා බුදයෙන් ඉවර වෙනකම්ම
එකම නාලයක්. එකම නාලයක්. හැබැයි මෙයාගේ මෙතනදී මේ ව්‍යුහය වෙනස්. මෙතනදී ව්‍යුහය දිගටි වෙලා, මෙතනදී පොඩි මල්ලක් වගේ වෙලා, මෙතනදී මේක දඟර ගැහිලා තියෙනවා. මෙතනදී මේක රැලි ගැහිලා තියෙනවා. එයාගේ ව්‍යුහය වෙනස්. ඒ ව්‍යුහය වෙනස් කරගෙන තියෙන්නේ වෙන මොකටවත් නෙමෙයි මේ ආහාර ජීර්ණ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා. හරි? ආහාර ජීර්ණ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා මොකද පුතේ වෙලා තියෙන්නේ මෙයාගේ මේ තනි නාලය තනින් තනට එයාගේ ව්‍යුහය වෙනස් කරගෙන තියෙනවා. එයාගේ ව්‍යුහය වෙනස් කරගෙන තියෙනවා. රයිට්? මෙහෙම ලියාගමු අපි මම රූපේ දාලා තියෙන්නේ. නමුත් ඔයාලත් ඔය රූපේ බලාගෙන හරි රූපයක් අඳිනවා නම් තමයි හොඳ. මොකද හේතුව එතකොට තමයි ඔකේ තියෙන කොටස් ටික පුළුවන් වෙන්නේ. මම මේ පාඩමේ හැම පද්ධතියකටම ප්‍රශ්න ගන්න දෙනවා. හරිද? අනිත් එක මම තරංග පාඩමකට දැන් ප්‍රශ්නයක් හදලා තිනවා. ඒක දෙන්නම් ඔයාලට කරන්න. තරංග පාඩම බලලා තියාගන්න. ආලෝකේ පාඩම ඉවරයිනේ. ආලෝකේ පාඩමටත් දෙනවා මම රචනා ප්‍රශ්නයක් අනුමාන එකක්. හරි? ආලෝකේ පාඩමටත් දෙනවා, තරංග පාඩමටත් දෙනවා. ඔබට ලෑස්ති වෙලා ඉන්න. හරි? ඒ කියන්නේ පාඩම් නැවත නැවත බලලා තියාගන්න. හරි. මෙහෙම ලියාගන්නකෝ. මෙහෙම ලියාගන්න. මිනිසාට මුඛයකින් ආරම්භ වී ගුදයකින් අවසාන වන සම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක් පවතී. සම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක් පවතී. සම්පූර්ණ ආහාර මාර්ග පද්ධතියක් පවතී. එය මුඛයේ සිට ගුදය දක්වාම විහිදී යන තනි නාලයක් වන අතර ආහාර ජීර්ණ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කිරීම සඳහා එහි ව්‍යුහය තනින් තනට වෙනස් වී පවතී. හරි? ඒකම ලියන්නේ ඔහොම. ආහාර ජීර්ණ පද්ධතියට
ආහාර ජීර්ණ පද්ධතියට මුඛ කුහරය ග්‍රසනිකාව කොහොමද ලියන්නේ? ග්‍රසනිකාව අන්න ස්රෝතය මුඛ කුහරය ග්‍රසනිකාව අන්න ස්රෝතය ආමාශය ග්‍රහණීය ආමාශය ග්‍රහණීය ශුද්‍රාන්ත්‍රය මහාන්ත්‍රය ගුද මාර්ගය සහ ගුදය අයත් වේ. ගුද මාර්ගය සහ ගුදය අයත් වේ. right. හරිනේ. තව ඉඩ තියෙනව නේද පුතා? හරි. මෙන්න මේ මහා ප්‍රාචීරයෙන් මේ උඩ කොටස අපි කියන්නේ උරස් කුහරය කියලා. හරි. මේ මහා ප්‍රාචීරයෙන් මේ පහළ කොටසට අපි කියන්නේ උදර කුහරය කියලා. හරි. ඒකත් උලේ තියාගන්න. මහා ප්‍රාචීරය අපට ආයෙත් හම්බ වෙනවා ශ්වසන පද්ධතියේදී. right. මේ ලියාගන්න මුඛ කුහරය තුලදී දත් දිව සහ කේට ග්‍රන්ථිද මුඛ කුහරය තුලදී දත් දිව සහ කේට ග්‍රන්ථිද උදර කුහරය තුලදී අක්මාව පිත්තාශය සහ අග්න්‍යාශයත් ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධ වී පවතී. right. දැන් අපි යන් එක තැනදී සිද්ධ වෙන ආහාර ජීර්ණය ගැන කතා කරන්න. හරි. එක තැනදී සිද්ධ වෙන ආහාර ජීර්ණය බලාගෙන අපි මුඛ කුහරය තුලදී මොකද වෙන්නේ? ඒ විදිහට ඉස්සරහට. හරි. right. ඉස්සරහම නම් අපි ආහාර ජීර්ණය තියෙනවා
මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය විවිධ ස්ථානවලදී විවිධ ආයුරින් සිදුවේ කියලා තියෙනවා. මුඛය තුලදී සිදුවෙන ජීර්ණය ගැන තමයි පුතේ කතා කරන්න යන්නේ. හරි. මුඛය තුලදී ප්‍රධාන වශයෙන්ම මේ තියෙන දත් වර්ග 4 පාවිච්චි කරලා යාන්ත්‍රික ජීර්ණය වෙනවා. මේ තියෙන දත් වර්ග 4 පාවිච්චි කරලා යාන්ත්‍රික ජීර්ණය වෙනවා. ඒ කියන්නේ අපි ගන්න විශාල ආහාර කොටස් කුඩා ආහාර කොටස් බවට කඩනවා. හරි. ඒ විතරක් නෙමේ මුඛය තුලදී රසායනික ජීර්ණයකුත් වෙනවා. මුඛය තුලදී රසායනික ජීර්ණයකුත් වෙනවා. හරි. මුඛයේ තියෙනවානේ මේ කේට ග්‍රන්ථි තුනක්. හරි. මේ කේට ග්‍රන්ථි වලින් ස්‍රාවය වෙනවා එන්සයිමයක්. අපි ඒකට කියනවා කේට ඇමයිලේස්. කේටේ තියෙනවා කේට ඇමයිලේස්. මේ කේට ඇමයිලේස් වල අපි තව නමක් කියනවා ටයලින් කියලා. මේක හොඳට මතක තියාගන්න ඕනේ. මම නෝට් එකේ දෙනවා කේට ඇමයිලේස්. හරි. කේට ඇමයිලේස් වලට කියනවා ටයලින් කියලා. එතකොට මේ කේට ඇමයිලේස් වලින් රසායනික ජීර්ණය ආරම්භ වෙනවා. නමුත් ඒ මුඛ කුහරය තුලදී යාන්ත්‍රික ජීර්ණයක් වෙනවා. විවාහන භාගය යාන්ත්‍රික ජීර්ණයක් වෙනවා. රසායනික ජීර්ණයක් වෙනවා. දත් මගින් ආහාර කුඩා කොටස් වලට කඩලා යාන්ත්‍රික ජීර්ණය සිද්ධ කරනවා. එහෙම යාන්ත්‍රික ජීර්ණය සිද්ධ වෙච්ච ආහාර වලට කේට ඇමයිලේස් ශ්‍රාවය වෙලා කේට ග්‍රන්ථි වලින් කේට ඇමයිලේස් ශ්‍රාවය වෙලා මොකද වෙන්නේ? රසායනික ජීර්ණයක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. හරි. ඒ රසායනික ජීර්ණයට අදාළ ප්‍රතික්‍රියාවක් මම මෙහෙම ලියලා පෙන්නන්නම්. හරි. අපි ගන්න ආහාරයේ තියෙනවානේ පිෂ්ඨය. ඒ පිෂ්ඨය මෙන්න මේ කේට ඇමයිලේස් වලින් හරි කේට ඇමයිලේස් වලින් මෝල්ටෝස් බවට පත් වෙනවා. මුඛ කුහරය තුල සිද්ධ වෙන රසායනික ජීර්ණය මේක. මොකද වෙන්නේ? පිෂ්ඨ ආහාර තමයි ජීර්ණය වීම ආරම්භ වෙන්නේ. එතකොට අපෙන් ආහාර විභාගයට හරි පිෂ්ඨය ඊට පස්සේ පිෂ්ඨය ඊට පස්සේ ප්‍රෝටීන ඊට පස්සේ ලිපිඩ අඩංගු ආහාර සමබල ආහාර වේල අපි ගත්තාම අපේ ආහාර ජීර්ණ පද්ධතිය තුලදී පළමුවෙන්ම ජීර්ණය ආරම්භ වෙන්නේ කවුද කියලා ගත්තොත්. කවුද? පිෂ්ඨය තමයි ජීර්ණය ආරම්භ වෙන්නේ. එතකොට මුඛ කුහරය තුලදී පුතේ අපි ආහාර සෑහෙන ලොකු වෙලාවක් තියන් ඉන්නේ නැහනේ. ඒ නිසා මේ කේට ග්‍රන්ථි වලින් ශ්‍රාවය වෙන කේටය තවරෙන පිෂ්ඨ කොටස් විතරක් මෝල්ටෝස් බවට පත් වෙනවා. එතකොට සියලු පිෂ්ඨය ජීර්ණය වෙන්නේ නැහැ. පිෂ්ඨයෙන් යම් කොටසක් පොඩි ප්‍රමාණයක් මෝල්ටෝස් බවට පත් වෙනවා. දැන් පිෂ්ඨය ජීර්ණ වෙලා ඉවර නේද පුතේ? නෑ. පිෂ්ඨය කියලා කියන්නේ පොලිසැකරයිඩයක්. මෝල්ටෝස් කියලා කියන්නේ ඩයිසැකරයිඩයක්. පිෂ්ඨය ජීර්ණය වෙලා ඉවර වෙන්න නම් පුතේ පිෂ්ඨයෙන් හැදෙන්න ඕනේ මොනවද? මොනොසැකරයිඩ් හැදෙන්න ඕනේ. නමුත් මේ හැදිලා තියෙන ඩයිසැකරයිඩයක්. හරි. එතකොට හොඳට ඔළුවට දාගන්න ඕනේ පිෂ්ඨ සියල්ලම ජීර්ණය වෙන්නෙත් නැහැ. ඒ ජීර්ණය වෙන පිෂ්ඨ කොටස් සම්පූර්ණයෙන්ම ජීර්ණය වෙන්නේ නැහැ. මේ භාගයකට නතරලා තියෙන්නේ. පිෂ්ඨය මෝල්ටෝස් බවට පත් වෙන නතර වෙනවා. ඒ කියන්නේ පොලිසැකරයිඩ් ඩයිසැකරයිඩයක් බවට පත් වෙන නතර වෙනවා. ආහාර ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණ වෙලා නැහැ. පැහැදිලි නේ? එතකොට ඊට අමතරව මුඛ කුහරය තුල හරි මේ කේටය තියෙන නිසා කේටය තියෙන්නේ බාස්මික ස්වභාවයක්. කේටයට තියෙන්නේ බාස්මික ස්වභාවයක්. ඉතින් අපි කියනවා මුඛ කුහරය තුල තියෙන්නේ ආහාර බාස්මික මාධ්‍යයක. මුඛ කුහරය තුල ආහාර තියෙන්නේ බාස්මික මාධ්‍යයක. සාමාන්‍යයෙන් pH පරාසයක් ගත්තාම මේ 7 උදාසීනයි 7ට වඩා වැඩි ටික බාස්මිකයි 7ට වඩා අඩු ටික ආම්ලිකයි. හරි. එහෙනම් අපි කියනවා මුඛ කුහරය තුලදී ආහාරවල pH අගය 7ට වඩා වැඩි. pH කියන්නේ කොහොමද? pH හම් වෙනවා අපිට ඊගාව පාඩමේදී. simple p capital H. හරි. මුඛ කුහරය තුලදී ආහාරවල pH අගය 7ට වඩා වැඩි. ඇයි කියලා අහුවොත් මුඛ කුහරය තුලදී ආහාර පවතින්නේ බාස්මික මාධ්‍යයක. මුඛ කුහරය තුලදී ආහාර පවතින්නේ බාස්මික මාධ්‍යයක. එතකොට බාස්මයක්ින්ද pH අගය 7ට වඩා වැඩි. හරි. ඔය කොටස් ඉතා වැදගත් කරුණු ටික මම මේ කියන්නේ. මේ කරුණු එකින් එක පුතේ ඔළුවට දාගන්න මම නෝට් එකකට දෙනවා. නමුත් ඔළුවට දාගන්න තමයි
ඉතාලම වැදගත් වෙන්නේ. right? බලමු root එක. මේක තියෙනවා මුඛ කුහරය තුලදී සිදුවන ජීර්ණය. හරි? දිව සහ දත් මුඛය තුල පිහිටා ඇත. උඩු සහ යටි හණු වලට සම්බන්ධව දත් පිහිටන අතර දිව පේශිමය ව්‍යුහයකි. දිවෙහි අග කොටස මුඛ කුහරයේ පතුලට සම්බන්ධ වෙලා පවතිනවලු. දිවෙහි අග අපේ මුඛයේ පතුලට සම්බන්ධ වෙලා තියෙනවලු. මිනිසාට දත් වර්ග 4ක් පවතින අතර මේ බුද දිනවා මෙතන ලියා ගන්න. වෘන්තක, රන්දනක, චාර්වක, පුරස්චාර්වක. ලියා ගන්න. දත් වර්ග 4 ලියා ගන්න. අනුපිළිවෙල මාරුනාට කමක් නැහැ. හරිනේ? right. What I know. ළමයි වලට ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. ඇහෙනවනේ. right. හරි. හරි. ඊට පස්සේ එන්න හරි. ඊට පස්සේ එන්න පුතා ඊට පස්සේ තියෙන ආහාර ජීර්ණ ක්‍රියාවලිය ආරම්භ වන්නේ මුඛ කුහරය තුලදීය. මුඛයේ කේට ග්‍රන්ථි 3ක් පවතින අතර ලියා ගන්න කේට ග්‍රන්ථි 3 බෝඩ් එකේ තියෙනවන්න. පැරටොයිඩ්, උප ඌර්ධව හනුක සහ අදෝජීවහ. ලියා ගන්න. ඊට පස්සේ තියෙනවා එයින් ශ්‍රාවය වන කේටය ආහාර සමග මිශ්‍ර වේ. මෙසේ මිශ්‍ර වූ ආහාර ඊට පෙර දත් මගින් යාන්ත්‍රික ජීර්ණයට ලක් වී තිබේ. මිනිස් කේටයේ ඇමයිලේස් හෙවත් ටයිලින් ලෙස හඳුන්වන ලබන එන්සයිමයක් පවතින අතර එමගින් මුඛය තුලදී පිෂ්ඨය ජීර්ණය ආරම්භ වේ. right? අවසාන වෙන්නේ නැහැ, ආරම්භ වෙනවා. උඩම තියෙන ප්‍රතික්‍රියාව ලියා ගන්න පුතේ. හරිනේ? ඊට පස්සේ තියෙනවා මෙම ජීර්ණ ක්‍රියාවලිය බාස්මික මාධ්‍යයක සිදුවන අතර එම ආහාර ගුලියක් ලෙස සකස් වී මුඛය පිටුපසට තල්ලු වී ග්‍රසනිකාව දෙසට ගමන් කරයි. right. එතනින්ම පොඩ්ඩක් ලියා ගන්න. මුඛ කුහරය තුලදී ආහාර පවතින්නේ
වාස්මික මාධ්‍යයක නිසා වාස්මික මාධ්‍යයක නිසා එහි pH අගය එහි pH අගය එහි pH අගය 7ට වඩා වැඩි වේ. එහි pH අගය 7ට වඩා වැඩි වේ. right. එන්න පුතේ ටියුට් එකේ තුන්වෙනි පිටුවට ටියුට් තුන්වෙනි පිටියට එන්න ග්‍රසනිකාව. හරි. ග්‍රසනිකාව කිව්වේ මෙන්න මේ කොටසට. හරි. මේ කොටසට එයා ආහාර ජීර්ණ පද්ධතියටයි ශ්වසන පද්ධතියටයි දෙකටම පොදු කුටීරයක්. හරි. ආහාර ජීර්ණ පද්ධතියටයි ශ්වසන පද්ධතියටයි දෙකටම පොදු කුටීරයක් තමයි ග්‍රසනිකාව. හරි. ඒ ග්‍රසනිකාව හරහා ග්‍රසනිකාවෙන් ආරම්භ වෙනවා නාල දෙකක්. එකක් තමයි ශ්වාසනාලය ශ්වසන පද්ධතියට අයිති ශ්වාසනාලය. මේ හරියම ඉස්සරහට ඇවිල්ලා තියෙන ස්වරාලය උගුර අපේ. එතනින් අනිත් පැත්තට යනවා මොකද අන්න ස්රෝතයේ ආහාර ජීර්ණ පද්ධතියට අයිති එක. මේ ග්‍රසනිකාවේ තියෙනවා පියනක්. පේශි වලින් හැදිච්ච එකක්. ඒකට අපි කියනවා අපිජීවිකාව කියලා. එයා ආහාර ගන්න මොහොත හැරුණාම අනෙක් හැම මොහොතකදීම මේ ආහාර ජීර්ණ පද්ධතිය වහලා තියෙන්නේ. මොකද අපි හැම වෙලාවෙම ශ්වසනය කරනවා. ඒ නිසා නමුත් අපි හැම වෙලාවෙම කන්නේ නැහැනේ. ඒ නිසා ආහාර ජීර්ණ පද්ධතියට යන පාර රැහිලා තියෙනවා. ආහාර ගිලින මොහොතේදී මේ අපිජීවිකාව පියන අනිත් පැත්තට ඇවිල්ලා ශ්වසන මාර්ගය මොහොතකට වහලා ආහාරය ඇතුළු කරනවා ආහාර ජීර්ණ පද්ධතියේ අන්න ස්රෝතයේ තුලට. හරිද? ඔබ තමයි ග්‍රසනිකාවේ කාර්යය. එතනදී ආහාර ජීර්ණයක්වත් අවශෝෂණයක්වත් වෙන්නේ නැහැ. ආහාර ජීර්ණයක්වත් අවශෝෂණයක්වත් වෙන්නේ නැහැ. මුඛ කුහරය තුලදී ආහාර අවශෝෂණයක් වෙන්නේ නැහැ. හරි මුඛ කුහරය තුලදී ආහාර අවශෝෂණයක් වෙන්නේ නැහැ. බලන්න නෝට් එකේ තියෙනවා. ග්‍රසනිකාව යනු හරි ආහාර මාර්ග පද්ධතියට හා ශ්වසන මාර්ග පද්ධතියට නැත්නම් ශ්වසන මාර්ගයට පොදු වූ කුටීරයකි. එයින් අන්න ස්රෝතයේ සහ ශ්වාසනාලය යන පද්ධති දෙකකට අයත් නාල දෙකක් ආරම්භ වේ. අප විසින් ආහාර ගිලින විට ශ්වාසනාලයේ ඉහළ කෙළවර ඇති අපිජීවිකාව නම් ద్వාරයේ වැසී යන අතර එමගින් ආහාර ශ්වාසනාලයට ඇතුල් නොවි අන්න ස්රෝතයට ඇතුල් වේ. ආහාර ගිලින අවස්ථාවේ හැරුණු විට අනෙක් සෑම විටම ශ්වාසනාලය විවෘතව පවතී. හරි අනෙක් හැම වෙලාවෙම ශ්වාසනාලය විවෘත වෙලා තියෙන්නේ ආහාර ගිලින වෙලාවට විතරක් ශ්වාසනාලය වැහිලා යනවා. ඊට පස්සේ තියෙන්නේ අන්න ස්රෝතය. මේ අන්න ස්රෝතය කියන්නේ කෙලින්ම මේ උරස් කුහරය තුල දැන් ආහාර ජීර්ණ පද්ධතිය උරස් කුහරය තුල පිහිටන කොටස මොකද්ද කියලා අහුවොත් අන්න ස්රෝතය විතරයි. හරි. කෙලින්ම යා මේ ග්‍රසනිකාව ඉඳලා ආමාශය දක්වාම වීදිලා යන තනි නාලයක්. හැබැයි මෙයා දෘඩ නාලයක් නෙවෙයි. හරි. එයා දෘඩ නාලයක් නෙවෙයි. ටිකක් ඔය ස්ලෝන් බටයක් වගේ හයි එකක් නෙවෙයි. හරි. ස්ලෝන් බටයක් වගේ හයි එකක් නෙමෙයි. ටිකක් පේශි වලින් හැදිච්ච ඇතුළට ඇකිලෙන්න බලන නාලයක්. හරි. එතකොට මේ ආහාර ග්‍රසනිකාවෙන් ඉඳලා කෙලින්ම ඇතුළු වෙන්නේ පුතේ අන්න ස්රෝතයට. අන්න ස්රෝතයට ආහාර ඇතුළු වුණාම මේ අන්න ස්රෝතයේ වෙනම ටිකක් මෙන්න මේ වගේ වෙනවා. හරි. මේ ආහාර ගුලියක් මේක ඇතුළට ආපුවම පොඩ්ඩක් මේ අර ඇකිලා තිබ්බ ගතිය ගිහින් මෙයා මේ තත්ත්වයටපත් වෙනවා. හරි. මේ තියෙන ආහාර ගුලියක්. ඒකේ එක මිශ්‍ර ආහාර ගුලියක් වෙනවනේ. මෙයා අන්න ස්රෝතයට. එතකොට මේ ආහාර එහෙම අර මෙතනට ආපු පාළියට එකපාරට ටොප් දාලා මෙතනට වැටෙන්නේ නැහැ. ඇයි දැන් මේක තුන හිර වෙන ගතියක් වෙනවා.
මේ අතුලට ඇකිලා තියෙන ඉඳ. එතකොට මෙන්න මේ පේශිය අතුලට සංකෝචනය වෙලා ටිකක් මෙහෙම අතුලට සංකෝචනය වෙලා මේ ආහාර ගුලිය පහළට තල්ලු කරනවා. මේ ආහාර ගුලිය පහළට තල්ලු කරනවා. එතකොට ඊගාව මොහොතේදී මොකද වෙන්නේ? මේ නාලයේ මේ ආහාර ගුලිය තව ටිකක් පහළට ඇවිල්ලා තියෙන මෙන්න මෙහෙම. හරි? ආහාර ගුලිය ඊට වඩා දැන් මෙතන තිබ්බ ප්‍රමාණයට වඩා දැන් මේක තව ටිකක් පහළට ඇවිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ අභ්‍යන්තර චලන සිද්ධ වෙනවා මේක ඇතුලේ මෙන්න මේ පේශිය ඇතුලට සංකෝචනය වෙනවා. ඇතුලට සංකෝචනය වෙනවා තමයි මෙයාව පහළට තල්ලු කරන්නේ මේ ආහාර මෙයා මෙහෙම තද වෙලා ඇතුලේ මෙහෙම මේ ආහාර ගුලිය පුතේ පහළට තල්ලු කරලා යනවා. අන්න ස්රෝතයේ මේ සිද්ධ වෙන ක්‍රියාවලිය මේ නැත්නම් මේ සිද්ධ වෙන මේ පේශි චලන අපි හඳුන්වනවා ප්‍රමාකුංචන චලන කියලා. ප්‍රමාකුංචන චලන කියලා කියන්නේ අපි ආහාර ජීර්ණ පද්ධතියේ ඔය අන්න ස්රෝතයේ ආශ්‍රිතව සිද්ධ වෙන චලන අපි හඳුන්වනවා ක්‍රමාකුංචන චලන කියලා. හරි බලන්න අන්න ස්රෝතයේ යනු නෝට් එක බලන්න අන්න ස්රෝතයේ යනු මුඛ කුහරයේ සිට උදර කුහරය දක්වා විහිදී යන දෘඩ නොවූ නාලයකි දෘඩ නෑමයා ස්ලෝන් බටයක් වගේ පේශිමය ව්‍යුහයක් වන අතර බිත්තිවල සිදුවන හැකිලීම් හා දිගහැරීම් නිසා ඇතිවන චලන හේතුවෙන් ආහාර පහළට ගමන් කරයි. ආහාර පහළට ගමන් කරයි. හරි? එය ක්‍රමාකුංචන ලෙස හැඳින්වෙලා කියලා තියෙනවා. ටියුට් එකේ පුතේ එතන දකුණු පැත්තේ පොඩි ඉඩක් තියෙනවානේ. මෙන්න මේ රූප දෙක දාගන්න ඕන. මම ඔයාලගේ රූප දෙක. හරි? මේ රූප දෙකෙන් මෙයා මේ පැත්තට ගෙන්න නැතුව මෙතනම ඇඳගන්න තිබ්බම හොඳයි මෙයාට සමාන්තරවනේ. මේක ටිකක් ඒතර මේ ආලේ දිග වෙලා මේ ආහාර ගුලිය පොඩ්ඩක් පහළට ඇවිල්ලා කියලා පේනවනේ. රූප දෙක දාගන්න. හරි? අයිත් කියන්නම් මේක මේ නාලය මෙහෙම පුතේ ලොකු නාලයක් නෙවෙයි. අනිත් එක මේක කුඩා නාලයක් සහ මේක ඇතුළ පැත්තට ගොඩක් වෙලාවට ඇතුළ පැත්තට මෙන්න මෙහෙම ඇකිල්ලා තියෙන නාලයක් මෙහෙම. එතකොට දැන් කුඩා ආහාර ගුලියක් වගේ දැන් මෙහෙමයක් වගේ ආවොත් නම් මේකේ මෙහෙම පල්ලයට වැටෙන්න පුළුවන්. එතකොට මේ අපේ මුඛ කුහරයේ ඉඳලා එන ආහාර ගුලිය ගත්තාම ටිකක් මේ මෙන්න මේ වගේ ටිකක් ලොකු ආහාර ගුලියක් තමයි මේකට අතුළු වෙන්නේ. මේ නාලයේ ඇතුළේ විස්කම්බේට වඩා ටිකක් වැඩි. ඒ හින්දා මෙයා මේ එකපාර පහළට වැටෙන්නේ නැහැ. ඒතර මේ ආහාර ගුලිය ඔහොම තියෙද්දී හරි සාමාන්‍ය මෙන්න මේ විදිහට ආහාර ගුලිය පොඩ්ඩක් තල්ලු වෙලා තමයි පහළට එන්නේ. තල්ලු වෙලා ආවට පස්සේ මේ අන්න ස්රෝතයේ ඇතුලේ මේක හිර වෙලා වගේ තමයි තියෙන්නේ. එතකොට මේක පහළට දැන් ගෙවන්න බෑ මේ ආමාශය දක්වාම. මෙතනට මේක ගෙවන්න ඕනේ. හරි. මෙතන තමයි මේක ගෙවන්න ඕනේ. ඒ එවද්දී මේ ඉහළ තියෙන පේශි මෙහෙම මේ ඉහළ තියෙන පේශි මෙහෙම ඇතුළට තද වෙලා මේ ආහාර ගුලිය පහළට තල්ලු කරනවා. පහළට. තල්ලු කර යනවා. ඒකට තමයි කියන්නේ ක්‍රමාකුංචන චලන සිද්ධ වෙනවා කියන්නේ. ක්‍රමාකුංචන චලන කියන්නේ එහෙම තල්ලු කර පහළට එවන එකට. මම අපි ජීවිකාවේ ඇඳලා පෙන්නුවේ
අපි ජීවිකාවේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න ඕනේ හින්දා. එතන තන මේ ශෝෂණ පද්ධතිය යන නාලය වැහෙනවා කියලා පෙන්වන්න. රූපේ තියෙන ඊට වඩා ටිකක් උඩින් අච්චුපතේ තියෙන රූපේම තමයි මම දාලා තියෙන්නේ. හරිද රූපේ දාගත්තද? අඳගත්තද පුතේ අඳලි කරද? හරි. අපි යන් ඊගාවට දැන් එනවා ආහාර කොහෙටද? ආමාශයට. හරි. දැන් ආහාර කෙලින් වෙන්නේ කොහෙටද දැන්? මේ ප්‍රමාණ කුංචන චලන වලින් තල්ලු කරලා පහට ගාලා දානවා ආමාශයට. අපි උදරය කියලා කියන්නේ මේ ආමාශයට. ආමාශය තුල තමයි ආහාර తాවකාලිකව ගබඩා වෙන්නේ. හරි. එයා තුල ආහාර පැය 2ක් 6ක් අතර කාලයක් පවතින්න පුළුවන්. හරි. පැය 2ක් 6ක් අතර කාලයක් පවතින්න පුළුවන්. එතකොට මේ ආමාශය හරි J අකුරක හැඩයට තියෙන මෙහෙම කැපිටල් J අකුරක වගේ හැඩයට තියෙන සම්පූර්ණයෙන්ම පේශි වලින් හැදිච්ච මල්ලක්. හරි සම්පූර්ණයෙන්ම පේශි වලින් හැදිච්ච මල්ලක්. එතකොට මේ මල්ල තුල ආහාර తాවකාලිකව ගබඩා වෙලා තියෙනවා. මේ ආහාර මේ පේශි මේ මල්ල එහෙම නැත්නම් ආමාශයට ඇතුළු වෙනවත් එක්කම මේ ආමාශයේ බිත්ති වලින් ශ්‍රාවය වෙනවා යුෂයක් තරලයක්. ඒකට අපි කියනවා ආමාශයික යුෂය කියලා. ආමාශයික යුෂය කියනවා. මේ ආමාශයික යුෂයේ සංඝටක දෙකක් තියෙනවා. එකක් තමයි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එහෙම නැත්නම් HCl. දෙක පෙප්සින්. හරි පළවෙනි එක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය HCl දෙවෙනි එක පෙප්සින්. හරි එතකොට මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් කරන්නේ පෙප්සින්ව සක්‍රිය කරන එක. හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් කරන්නේ පෙප්සින්ව සක්‍රිය කරන එක. හරි එතකොට දැන් අපිට මතකයිනේ මුඛ කුහරය තුල ආහාර තිබ්බේ බාෂ්පික මාධ්‍යයක pH අගේ 7ට වඩා වැඩි අගයක තමයි තිබ්බේ. හැබැයි දැන් ආහාර මතට HCl ස්‍රාව වෙනවා. HCl කියන්නේ ප්‍රබල අම්ලයක්. දැන් මොකද වෙන්නේ? ආමාශයට ආපු ගමන් පුතේ ආහාර ආම්ලික මාධ්‍යයකට එනවා. පැහැදිලි මෙන්න මේවා හොඳට ඔලින් දියා ගන්න. මුඛ කුහරය තුලදී තියෙන ආහාර බාෂ්පික මාධ්‍යයක. දැන් යා ආමාශයට ආපු ගමන්ම ආහාර ආම්ලික මාධ්‍යයකට එනවා. එතකොට එයාගේ pH අගේ 4ට වඩා අඩු වෙනවා. pH අගේ 4ට වඩා අඩු වෙනවා. එතකොට ආහාර pH අගේ ආහාරවල pH අගේ 4ට වඩා අඩු වෙන්නේ කොහෙන්ද කියලා අහන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්න වලට. ආහාරවල pH අගේ 4ට වඩා වැඩියෙන් තියෙන්නේ කොහෙද කියලා අහන්න පුළුවන් බහුවර්ණ ප්‍රශ්න වලට. හරි නැත්නම් විභාග රචනා ප්‍රශ්න වලට අහන්න පුළුවන් ආමාශය තුලදී ආහාරවල pH අගේ මොන පරාසයද තියෙන්නේ කියලා. ඒතර අපිට උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. එතකොට මේ ආහාරවලට මේ ආමාශයක විෂ ශ්‍රාවණය වීමත් එක්කම මේ ආහාර අර ගුලි දිගෑරිලා තලපයක් බවට පත් වෙනවා. තලපයක් බවට පත් වෙනවා. ඒ තලපයට අපි කියනවා
ආමලසය කියලා. ආමලසය කියලා කියනවා. දැන් මේ ආමලසය තුලදී මෙන්න මේ HCl වලින් පෙප්සින් සක්‍රිය වෙලා අන්න එතනදී මේ පෙප්සින් ප්‍රෝටීන ජීර්ණය ආරම්භ කරනවා. ආමාශය කුෂි සංකටයක් විදිහට තියෙන පෙප්සින් ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ කරනවා අපිට. ආරම්භ කරනවා. හරි ඉවර වෙන්නේ නැහැ. මේ ප්‍රෝටීන් කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. කුඩා පොලිපෙප්ටයිඩ් බවට. කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. එතකොට ප්‍රෝටීන් ජීර්ණය වෙලා ඉවර වෙන්න නම් ඇමයිනෝ අම්ල හැදෙන්න බෑ. නෑ මේ ප්‍රෝටීන තවතව ඊට වඩා ටිකක් සරල කොටස් වලට කැඩෙනවා. හැබැයි මෙයා ඇමයිනෝ අම්ල මට්ටමට ඇවිල්ලා නෑ. මොකද ප්‍රෝටීන් ජීර්ණය වෙලා ඉවර වෙන්න නම් ප්‍රෝටීන් හැදිලා තියෙන ඇමයිනෝ අම්ල වලින්නේ. එයා ඇමයිනෝ අම්ල මට්ටමට වෙන්න ඕනේ. හැබැයි පුතේ තාම ඇමයිනෝ අම්ල මට්ටමට මෙයා ආවේ නෑ. මොකද නා තියෙන්නේ ප්‍රෝටීන් පෙප්සින් වගේ කුඩා පොලිපෙප්ටයිඩ් කියන තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. කුඩා පොලිපෙප්ටයිඩ් කියන තැනට තමයි ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලිද? right. එතකොට මේ තියෙන්නේ ආමාශය තුලදී සිද්ධ වෙන රසායනික ජීර්ණය. ආමාශයේ දැන් මේ ආමාශික විෂවල කුඩා දරුවන්ගේ නම් මේ පෙප්සින් නෙමේ තියෙන්නේ රෙනින් කියලා සංයෝගයක්. රෙනින් කියලා සංයෝගයක්. මේ රෙනින් වලට පුළුවන් කුඩා දරුවන්ගේ කිරි කැටි ගස්සවන්න. එතකොට අවශෝෂණය කරගන්න පුළුවන් වෙනවා. හරි. කුඩා දරුවන්ගේ කිරි කැටි ගැසීම කරන්නේ මේ රෙනින්. හරි. එතකොට ආමාශය තුලදී යාන්ත්‍රික ජීර්ණයක් වෙන්නේ නැහැ. රසායනික ජීර්ණයක් වෙනවා. මොකද්ද? ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වෙනවා. දැන් පුතේ මේ ප්‍රෝටීන් උත් යම් ප්‍රමාණයක් මේක ඇතුළේ ජීර්ණය වුණාට පස්සේ මේක ඇතුළේ තියෙන ආහාර මොනවද කියලා බැලුවොත් මේ ජීර්ණය වෙච්ච පිෂ්ඨ යම් ප්‍රමාණයක් තියෙනවා. ජීර්ණය වෙච්ච පිෂ්ඨ කියන්නේ මෝල්ටෝස් යම් ප්‍රමාණයක් තියෙනවා. ජීර්ණය නොවු පිෂ්ඨ මේක ඇතුළේ තියෙනවා. ඇයි පිෂ්ඨ ඔක්කොම මෝල්ටෝස් බවට පත් වෙන්නේ නැහනේ. පිෂ්ඨේ කොටසයි මෝල්ටෝස් බවට පත් උනේ. ඒ හින්දා ජීර්ණය නොවු පිෂ්ඨ කොටස් තියෙනවා. ජීර්ණය වෙලා මෝල්ටෝස් බවට පත් වෙලා මෝල්ටෝස් මේක ඇතුලේ තියෙන්න පුළුවන් නැත්නම් ජීර්ණය වූ පිෂ්ඨය තියෙන්න පුළුවන්. මේක ඇතුලේ ප්‍රෝටීන් වලින් කොටසක් ජීර්ණ වුණාට තව ප්‍රෝටීන් ඉතුරුලා තියෙනවා ගොඩක්. කුඩා පොලිපෙප්ටයිඩක් තියෙනවා. ලිපිඩ වලට තාම මොනවත්ම වෙලා නැහැ. ලිපිඩ වලට තාම මොනවත්ම වෙලා නැහැ. මොකද අපි ගන්න ආහාර වේල කොයි කොටස් තුනම කොච්චරවත් අන්තර්ගත වෙනවනේ. right? කාබෝහයිඩ්‍රේට් උත් පිෂ්ඨයක් තියෙනවා, ප්‍රෝටීන් උත් තියෙනවා, ලිපිඩයක් තියෙනවා. එතකොට පිෂ්ඨය යම් ප්‍රමාණයක් ජීර්ණ වෙලා තියෙනවා, ජීර්ණය වෙච්ච පිෂ්ඨයක් තියෙනවා, නොවිච්ච පිෂ්ඨයක්. ප්‍රෝටීන් උත් යම් ප්‍රමාණයක් ජීර්ණ වෙලා තියෙනවා, ජීර්ණය වෙච්ච ප්‍රෝටීන් උත් තියෙනවා, ජීර්ණය නොවිච්ච ප්‍රෝටීන් උත් තියෙනවා. ඊට පස්සේ ලිපිඩ වලට තාම මොනවත් වෙලා නැහැ. ඊට අමතරව ජලය, විටමින් කණජ ලවණත් මේක ඇතුලේ තියෙනවා. ආමාශය තුලදී කිසිම ආහාරයක් අවශෝෂණය වෙන්නේ නැහැ. හැබැයි අවශෝෂණය වෙන ඒවා 4 දෙනෙක් තියෙනවා. අවශෝෂණය වෙන ඒවා 4 දෙනෙක් තියෙනවා. එකක් තමයි ජලය අවශෝෂණය වෙනවා. හරි. අපි ඖෂධ මොන හරි ගත්තොත් ඔන්න ඔය ඖෂධ අවශෝෂණය වෙනවා. අපි කෙලින්ම ග්ලූකෝස් දියරයක් විදිහට බිව්වොත් හරි ග්ලූකෝස් කෑවොත් හරි. يعني අපි කියන්නේ තරංගයකට කලින් වගේ අන්න ග්ලූකෝස් ශනිකව ආමාශයේදී අවශෝෂණය වෙනවා. මිසක් මේ ආහාර ජීර්ණයෙන් ලැබෙන ග්ලූකෝස් නෙමෙයි. ආහාර ජීර්ණයෙන් ලැබෙන ග්ලූකෝස් නෙමෙයි. ආහාර ජීර්ණයෙන් තාම ග්ලූකෝස් හැදිලත් නැහැ කොහොමත් ආමාශය ගාවට එද්දී. ආමාශය ගාවට එද්දී තාම ග්ලූකෝස් හැදිලා නැහැ. අපි කෙලින්ම ග්ලූකෝස් කෑවොත් හරි ග්ලූකෝස් වතුර දීකල බිව්වොත් හරි ආමාශයේදීම අවශෝෂණය කරගන්නවා. ඔය හේතුව නිසායි ඔය ස්පෝර්ට් මීට් වලදී කොට්ටාස තරඟ වලදී හරි මොනවා හරි තරඟ වලදී බයිසිකල් රේස් එකක් පදිද්දී අපි ග්ලූකෝස් දෙන්නේ යාට ඒ ගන්න සැනින්ම මේක අවශෝෂණය වෙනවා. හරි. ජලය, ඖෂධ, ග්ලූකෝස් ඊට අමතරව මධ්‍යසාර සියල්ලම අවශෝෂණය වෙන්නේ ආමාශයේදී. ඒක තමයි මේගොල්ලෝ බීපු ශනිකව මේ මෙතන දාපු ගාම මේවා අවශෝෂණය වෙච්ච ගාම ඊට පස්සේ වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වැඩ කරන්න පටන් ගන්නවා. මධ්‍යසාරවල බලපෑම තියෙන්නේ අපේ මේ කුඩා මොලේ කියලා මෙතන කොටසක් තියෙනවා අනුමස්තිෂ්කය කියලා. ඒ අනුමස්තිෂ්කයෙන් තමයි අපිට මේ නිවැරදිව ඇවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ. හරි? කෙලින් ඇවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ. අවශ්‍ය නම් තනු කකුලෙන් ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ. බැලන්ස් එකේ ඉන්න පුළුවන්කම දෙන්නේ මේ චලන සමායෝජනය කරන්න පුතේ අනුමස්තිෂ්කය. මේ ඇල්කොහොල් ආමාශයේදී අවශෝෂණය කරගත්ත ගමම්ම කෙලින්ම බලපෑම් කරන අනුමස්තිෂ්කයට. මොකද එන්නේ? එයාට ඇවිදින්න බෑ. සික්සැක් ටෝන් එකෙන් තමයි යන්න වෙන්නේ. හරි? මොකද එන්නේ? මේ පැත්තට ගිහින් පොඩ්ඩක් කානුව පැත්තට ඇලෙද්දී ආයෙ කෙලින් වෙනවා. හරි? හරි? එහෙම වෙන්න පුළුවන්. එහෙම දෙයක් අනිවාර්යයෙන්ම මධ්‍යසාර වලින් වෙනවා. මොකද
එයාට නිවැරදි ඉරියව් වලින් චලනය කරන්න බෑ. තනි කකුලෙන් ඉඳගොත් තනි කකුලෙන් ඉන්න බෑ බැලන්ස් නෑ ඇඟ. ඒකට හේතුව මේ ඇල්කොහොල් මේ අනුමස්තිෂ්කයේ ක්‍රියාවන් වලට බාධාවක් නැති කරනවා. ඒ ඇරෙන්න ඔය ඇල්කොහොල් වලින් නේ සින්දු කියන්න පුළුවන් වෙන්නේවත් නටන්න පුළුවන් වෙන්නේවත් ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙන්නේවත් ඒ ඇරෙන්න පරණ දේවල් මතක් වෙන්නේවත් එහෙම වෙන්නේ නෑ. නේ දැන් ඇල්කොහොල් වලින් පරණ දේවල් මතක් වෙනවා නම් නේ විභාගෙට යන්න කලින් එහෙම පොඩ්ඩක් බීලා යන්න පුළුවන්. අයි පාඩම් කරපු ඔක්කොම මතක් වෙනවා. විභාගෙට යන්න. එහෙම දේවල් වෙන්නේ නෑ. ඒවා මිනිස්සු මේ හිතින් මවාගත්ත දේවල්. හරි මේ පරණ දේවල් මතක් වෙනවා. රණ්ඩු වෙන්න ඕනේ. එහෙම නෑ. හරි ඇල්කොහොල් වලින් රසායනිකව අපේ ජීව දේහයට බලපෑම් කරන්න පුළුවන් අනුමස්තිෂ්කයට. හරි අනුමස්තිෂ්කයේ චලන සමායෝජනයට බලපෑම් කරන්න පුළුවන් එච්චරයි යට කරන්න. ඒ නිසා යාට කෙලින් ඇවිදින්න බැරි වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. කෙලින් ඇවිදින්න බෑ. සහ ඔය තනි කකුලෙන් ඉන්න බෑ වගේ චලනයන් හරියට සමායෝජනය කරගන්න බැරි වෙන්න පුළුවන්. බෑ දැන් අපිට පුරුද්දර වගේ වත් කාද්දී අතේනවනේ කට ගාවට ටීවී එක බල කෑම. ඒගොල්ලන්ට ඒක එහෙම නොවෙන්න පුළුවන් මේ වෙලාවෙදී. මේ චලන සමායෝජන හරියට වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔන්න ඔය වගේ තත්ත්වයක් ඇරෙන්න මධ්‍යසාර වලින් අපිට ඔය කියන අනිකුත් මිනිස්සු මවාගත්ත ආටෝප ඇති වෙන්නේ නැහැ. රයිට්? එතකොට ජලය, ඖෂධ, ග්ලූකෝස් සහ මධ්‍යසාර සියල්ලම මොකද වෙන්නේ? ආමාශයේදී අවශෝෂණය වෙනවා. ආමාශයේදී අවශෝෂණය වෙනවා. එතකොට ආමාශයේදී ආහාර ජීර්ණයකුත් වෙනවා. ප්‍රෝටීන් කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඊට අමතරව ආමාශය තුලදී ආහාර අවශෝෂණයකුත් වෙනවා. ආහාර අවශෝෂණයක් කරනවා කියන්නේ මෙහෙම ඒක ආහාර නෙමෙයි. හරි? ආහාර නෙමෙයි අවශෝෂණය වෙන්නේ. ආහාර නොවන මේ ජලය, ඖෂධ, ග්ලූකෝස් සහ මධ්‍යසාර අවශෝෂණය කරනවා. නමුත් ආහාර ජීර්ණයෙන් ලැබෙන කිසිම දෙයක් දෙන්න අවශෝෂණය වෙන්නේ නැහැ. නමුත් අවශෝෂණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. හරි? ආමාශය තුලදී අවශෝෂණ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. නමුත් ආහාර ජීර්ණය හැදිච්ච දේවල් නෙවෙයි. මේ ග්ලූකෝස් උනත් ආහාර ජීර්ණයෙන් හැදිච්ච දේවල් නෙවෙයි. කෙලින්ම අපි ග්ලූකෝස් විදිහටම ගත්තොත් තමයි අවශෝෂණය වෙන්නේ. පැහැදිලිද? රයිට්. එන්න බලන්න අපි නෝට් එක බලමු ආමාශය. හරි. මේ දිනවා ආමාශය යනු උදර කුහරය තුල පිහිටා ඇති සම්පූර්ණයෙන්ම පේශි වලින් නිර්මාණය වූ ජේ හැඩති මල්ලක් වැනි ව්‍යුහයකි. ආහාර ආමාශයට ඇතුල් වීමත් සමගම ආමාශයේ බිත්ති වලින් ආමාශයක යුෂ ශ්‍රාවය වේ. එම යුෂය ආහාර සමග මිශ්‍ර වීමෙන් ආහාර තලපයක් ලෙස සකස් වේ. එය ආමලසය ලෙස හැඳින්වේ. ආමාශයක යුෂයේ ප්‍රධාන සංඝටක දෙකක් පවතී. ලියාගන්න පළවෙනි එක HCl දෙක පෙප්සීන්. එක HCl නැත්නම් ලියාගන්න හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය එහෙම නැත්නම් HCl ඊගායක පෙප්සීන්. හරිනේ. ඊට පස්සේ තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් පෙප්සීන් සක්‍රිය කරනු ලබයි. හරි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මගින් පෙප්සීන් සක්‍රිය කරනු ලබයි. සක්‍රිය වන පෙප්සීන් මගින් ප්‍රෝටීන් ජීර්ණය ආරම්භ වේ. ප්‍රතික්‍රියාව ලියා ගන්න අතන දෙවෙනියට තියෙන එක. ප්‍රෝටීන් පෙප්සීන් මගින් කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ප්‍රෝටීන් පෙප්සීන් මගින් කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. හරි? රයිට්. ප්‍රෝටීන් පෙප්සීන් මගින් කුඩා පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඊගාවට ලදරුවන්ගේ ආමාශයක යුෂයේ මොනවද තියෙන්නේ? රෙනින්.
ලදරුවන්ගේ ආමාශය කුෂයේ රෙනින් නැමැති එන්සයිම් අඩංගුවේ එමගින් කිරි කැටි ගැසීම සිදු කරයි. ආමාශය තුල ආහාර පැය 2ත් 6ත් අතර කාලයක් පවතී. ආමාශය තුල ආහාර අවශෝෂණයක් සිදු නොවුවද හරි ආහාර අවශෝෂණයක් සිදු වෙන්නේ නැහැ. ජලය ඖෂධ ග්ලූකෝස් අවශෝෂණය වේ. හයිලයිට් කරලා තියාගන්න. ජලය ඖෂධ හා ග්ලූකෝස් අවශෝෂණය වේ. මධ්‍යසාර සියල්ලම පාහේ ආමාශය තුලදී අවශෝෂණය වේ. මධ්‍යසාර සියල්ලම පාහේ අවශෝෂණය වෙනවා. හරිනේ. ඊගොඩ තියෙනවා ආම්ලික මාධ්‍යයේ පවතින ආම්ලසය තුල පහත ප්‍රධාන කොටස් අන්තර්ගත වේ. ඒවා සියල්ලම කුඩාන්ත්‍රයේ ආරම්භ කොටස වන ග්‍රහණියට ඇතුල් වේ කියලා. ලියා ගන්න පුතේ පළවෙනි එක ජීර්ණය වූ කාබෝහයිඩ්‍රේට්. නැත්නම් ජීර්ණය වූ පිෂ්ඨය. ජීර්ණය වූ පිෂ්ඨය. ජීර්ණය වූ පිෂ්ඨය. ඊගායක ජීර්ණය නොවූ පිෂ්ඨය. හරි. ජීර්ණය වූ පිෂ්ඨය දෙක ජීර්ණය නොවූ පිෂ්ඨය. ඊගායක ජීර්ණය වූ ප්‍රෝටීන්. ඊට පස්සේ ජීර්ණය වූ ප්‍රෝටීන්. අවසානට ලිපිඩ. ඊට පස්සේ පුතේ ඕන ලියා ගන්න ජලය, විටමින්, khනිජ ලවණ කියලා ලියා ගන්න පැත්තකින්. ඒවත් උතන තියෙනවා. right. ඊට පස්සේ තියෙන අපිට කුඩාන්ත්‍රය තුලදී සිදුවන ජීර්ණය. කුඩාන්ත්‍රය තුලදී සිදුවන ජීර්ණය. හරි. කුඩාන්ත්‍රයේ ප්‍රධාන කොටස් 3කින් සමන්විත වෙනවා. හරිද පුතා? පළවෙනි තමයි ග්‍රහණය. ඔය ග්‍රහණය කියන්නේ කුඩාන්ත්‍රයේම කොටසක්. මේ 100 අකුරක හැටියට තියෙන්නේ. මේ 100 අකුරක හැටියට තියෙන්නේ ග්‍රහණය. ඊට පස්සේ මේ කුඩාන්ත්‍රයේ මෙන්න මේ හැටියට වගේ වෙනකන් තියෙන කොටසට අපි කියනවා. හරි? ශුන්‍යාන්ත්‍රකය කියලා. ඊට පස්සේ කුඩාන්ත්‍රයේ මේ අග කොටසට දක්වා ඉතුරු ටික කියනවා ශේෂාන්ත්‍රකය කියලා. ග්‍රහණීය තුලදීත් ආහාර ජීර්ණයක් සිද්ධ වෙනවා. ශුන්‍යාන්ත්‍රකයේ තුලදීත් ආහාර ජීර්ණයක් සිද්ධ වෙනවා. ශුන්‍යාන්ත්‍රකයේදී ආහාර ජීර්ණය වෙලා ඉවර වෙලාම යනවා. ශේෂාන්ත්‍රකයේදී වෙන්නේ සම්පූර්ණයෙන්ම ජීර්ණය වෙච්ච ආහාර කොටස් අවශෝෂණයක්. ශේෂාන්ත්‍රකයේදී වෙන්නේ ජීර්ණය වූ ආහාර කොටස් සම්පූර්ණයෙන්ම අවශෝෂණය විතරයි. හරි? ශේෂාන්ත්‍රකයේ තුලදී ජීර්ණයක් වෙන්නේ නැහැ. ජීර්ණයක් වෙන්න තරම් දේවල් ඉතුරු කරන්නේ නැහැ. මේ ග්‍රහණීය සහ ශුන්‍යාන්ත්‍රකයේ කියන කොටස් වලදී ආහාර ජීර්ණය ඉවර වෙනවා. right? දැන් ඔයාලට පේනවා පුතේ මේ ග්‍රහණියට මෙන්න මේ පිත්තාශයෙන් එන පිත්ත ප්‍රණාලයයි හරි අග්න්‍යාශයෙන් එන අග්න්‍යාශික ප්‍රණාලය දෙන්නම එකතු වෙලා හදාගත්ත තනි නාලයක්. යාට කිව්වා අග්න්‍යාශයික පිත්ත ප්‍රණාලය කියලා. විවෘත වෙනවා කාටද?
ග්‍රහණයට. හරිද? එතකොට අග්න්‍යාශයෙන් එනවා අග්න්‍යාශයක යුෂ, අග්න්‍යාශයෙන් එනවා අග්න්‍යාශයක යුෂ. හරි? පිත්තාශයෙන් එනවා පිත් යුෂ. හොඳට මතක තියාගන්න ඕනේ පිත් යුෂ පිත්තාශයෙන් නෙමෙයි හැදෙන්නේ. හරි? පිත් යුෂ හැදෙන්නේ අක්මාවේ. පිත් යුෂ නිපද වෙන්නේ අක්මාවේ. ගබඩා කරලා තියාගෙන ඉන්නේ පිත්තාශේ. පිත් යුෂ හැදෙන්නේ අක්මාවේ. ගබඩා කරලා තියාගෙන ඉන්නේ පිත්තාශේ. හරිද? පිත් යුෂ නිපද වෙන්නේ පිත්තාශේ නෙවෙයි අක්මාවේ. මේ පිත් යුෂ වල තියෙනවා පිත්ත ලවණ, හරි? ජලය, පිත්ත වර්ණක, හරි? පිත්ත වර්ණකත් දෙකක් තියෙනවා. එකක් තමයි බිලිබර්බීන්, අනිත් එක බිලිරුබීන්. මේ පිත්ත වර්ණක බොහොමයක් ඒවා කහ පාටයි. ඒ නිසා තමයි මල ද්‍රව්‍ය වලට මේ කහ පැහැයක් ලැබෙන්න හේතුව. මොනවද? පිත්ත වර්ණක. මේ පිත්ත වර්ණක වල තියෙන කහ පැහැ තමයි මල ද්‍රව්‍ය වල තියෙන කහ පැහැයට හේතුව. right. එතකොට මේ පිත්යුෂ වලින් වැඩක් කරනවා. පිත්යුෂ වලින් කරන වැඩක් එයා මේද ආහාර මතට වැටිලා මේද තෛලෝදීකරණය කරනවා. මේද තෛලෝදීකරණය කරනවා. මේද තෛලෝදීකරණය කරනවා කියන්නේ පුතේ විශාල මේද කොටස් තියෙනවා නම් ඒව කුඩා කුඩා බිඳිති බවට පත් කරනවා. එතකොට මේ මේද ජීර්ණය පහසු වෙනවා. හරි? මේද තෛලෝදීකරණය කරන්නේ පිත්යුෂ වලින්. පිත්යුෂ හැදෙන්නේ අක්මාවේ. ගබඩා කරලා තියෙන්නේ පිත්තාශයේ. හරි? එයාගේ කාර්යය මේද තෛලෝදීකරණය කරන එක. මේද තෛලෝදීකරණය කරනවා කියන්නේ විශාල මේද කොටස් කුඩා මේද කොටස් බවට පත් කරනවා. අර විශාල මේද කොටස් කුඩා මේද කොටස් බවට පත් කරනවා. ඒතකොට පෘෂ්ඨ වර්ග ඵලය වැඩි වෙලා මේක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් හැකියාව වැඩි වෙලා යනවා. right. එතකොට ඒ පිත්යුෂ අග්න්‍යාශයක යුෂයේ තියෙන එන්සයිම තුනක්. හරි? අග්න්‍යාශයක යුෂයේ තියෙන එන්සයිම තුනක්. අග්න්‍යාශයක යුෂයේ තියෙන එන්සයිම තුනක්. එකක් තමයි ට්‍රිප්සින්. අනිත් එක තමයි ඇමයිලේස්. අනිත් එක තමයි ලයිපේස්. ට්‍රිප්සින් වලින් කරන්නේ මේ ප්‍රතික්‍රියාවමයි. ට්‍රිප්සින් වලින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. ට්‍රිප්සින් වලින් ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් බවට පත් කරනවා. ඇමයිලේස් වලින් කරන්නේ මේ වැඩේමයි. ඉතුරු වෙලා තියෙන ඔක්කොම පිෂ්ඨ කොටස් මෝල්ටෝස් බවට පත් කරනවා. මේ මෝල්ටෝස් හැදෙද්දී මධ්‍යග්‍රපතේ මෝල්ටෝස් හැදෙද්දී මෝල්ටෝස් කියන්නේ ඩයිසැකරයිඩයක් නේ. එයාගේ අනිත් ඩයිසැකරයිඩ් දෙකක් හැදෙනවා. මෝල්ටෝස් හැදෙද්දී මෝල්ටෝසුත් එක්ක සුක්‍රෝසුත් හැදෙනවා. සුක්‍රෝස් වගේම ලැක්ටෝසුත් හැදෙනවා. හරි? හැබැයි අපි ලියලා පෙන්නන්නේ මෝල්ටෝස් ගැන විතරයි මෙතනදී. පස්සේ ආයෙ අර ගෝල්ල ඇදලා ගන්නවා පහලින්. හරි? එහෙනම් පිෂ්ඨයේ ඇමයිලේස් වලින් මෝල්ටෝස් වෙනවා. මේ ලයිපේස් ක්‍රියාත්මක වෙන්නේ තෛලෝදීකරණය වූ මේද මත. දැන් මේ කුඩා කුඩා කොටස් වලට කැඩුණානේ. අන්නේ මේද මත. තෛලෝදීකරණය වූ මේද මත ලයිපේස් ක්‍රියාත්මක වෙනවා. මොකද වෙන්නේ? කෙලින්ම මේදම්ලයි ග්ලිසරෝලුයි හැදෙනවා. බලන්න පුතේ. තාම ප්‍රෝටීන් පොලිපෙප්ටයිඩ් තත්ත්වයේ තියෙන්නේ. ජීර්ණ වෙලා ඉවර නැහැ. අමයිනෝ අම්ල හැදුනේ නැහැ. තාම පිස්ටේ මෝල්ටෝස් පට්ටමේ තියෙන්නේ. තාම ඩයිසැකරයිඩ්, තාම මොනොසැකරයිඩ් උන්නේ නැහැ. ජීර්ණ වෙලා ඉවර නැහැ. හැබැයි මේද ග්‍රහණය තුලදී ජීර්ණය වෙලා ඉවර වෙලා යනවා. එතකොට ජීර්ණය වෙන්න ආරම්භ වුණේ මේ ඉස්ලාම ජීර්ණය වෙන්න ආරම්භ වුණේ පිෂ්ඨය. හැබැයි ඉස්ලාම ජීර්ණය වෙලා ඉවර වෙන්නේ ග්‍රහණීය ගාවට එනකල්ම මේ දෙයට කිසිම දෙයක් වෙලා තිබෙන්නේ නැහැ. හැබැයි පුතේ ග්‍රහණීය තුලදී මේද සම්පූර්ණයෙන්ම ජීර්ණ වෙලා අවසන් වෙනවා. ඒතර වෙනනේ එයා ග්‍රහණීයදීමයි ජීර්ණය වෙන්න පටන් ගන්නෙ. ඒ පටන් ගැනීමත් එක්ක එයාගේ ජීර්ණ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ඉවර කර ගන්නවා. එතකොට ආහාර ජීර්ණ පද්ධතිය තුලදී
ඉස්සෙල්ලාම නැත්තම් පළවෙනියටම ජීර්ණ වෙලා ඉවර වෙන්නේ කවුද කියලා අහුවොත් කවුද? තෛලෝදීකරණය වූ මේද. තෛලෝදීකරණය වූ මේද තමයි ජීර්ණ වෙලා ඉවර වෙන්නේ. කවුද එන්සයිමය? ලයිපේස් හැදෙන්නේ මේ ධම්ම සහ ග්ලිසරෝල්. ඒ කියන්නේ මේ ලිපිඩ හැදෙන්න වැදගත් වෙන කට්ටිය. පැහැදිලි නේද? රයිට්. අපි දාමු නෝට් එක. ඔය ප්‍රතික්‍රියාවෙන් පුතේ බලලා තියාගන්න ඕනේ. හරි මම ඔය වගේ ප්‍රශ්න හදනවා. හරි. ප්‍රශ්න හදනවා. රචනා ප්‍රශ්න දෙනවා මම. හරි. රයිට්. බලන්න කුඩාන්ත්‍රය තුල සිදුවන ජීර්ණය. ආහාර ජීර්ණය ප්‍රධාන වශයෙන්ම සිදුවන්නේ ශුද්ධාන්ත්‍රයේදීය. එය ප්‍රධාන කොටස් තුනයි. ග්‍රහණීය, ශුන්‍යාන්ත්‍රකය සහ ශේෂාන්ත්‍රකය. සම්පූර්ණ ශුද්ධාන්ත්‍රය මීටර් 7ක පමණ දිගකින් සමන්විත වන අතර කුඩාන්ත්‍රය මීටර් 7යි. මම රූපේ දාලා දැම්මා. රයිට්. එය දඟර ගැසී පවතින ව්‍යුහයකි. කුඩාන්ත්‍රයේ මුල් සෙන්ටිමීටර් 25ක පමණ ප්‍රමාණය හරි 100 අකුරක හැඩය ගත් ග්‍රහණියට අයත් වේ. අග්න්‍යාශය අහගන්න ඕන ඔය ටික. අග්න්‍යාශය අග්න්‍යාශයික ප්‍රණාලයක් මගින්ද පිත්තාශය පිත්ත ප්‍රණාලයකින්ද පිත්ත ප්‍රණාලයකින්ද කියලා හදාගන්න පුතේ. ද කරොත් දාගන්න. ග්‍රහණීය දෙසට එන අතර ඒ දෙකම සම්බන්ධ වී නිර්මාණය වන තනි නාලයක් වන අග්න්‍යාශයික පිත්ත ප්‍රණාලය මගින් ග්‍රහණියට විවෘත වේ. ග්‍රහණියට විවෘත වේ. හරි. හරි. අග්න්‍යාශය මගින් අග්න්‍යාශයක යුෂ ශ්‍රාවය කරනු ලැබේ. එහි පහත එන්සයිම අඩංගු වන අතර එමගින් සිදුවන ජීර්ණය පහත ලෙස දැක්විය හැකියි කියලා තියෙනවා. එන්සයිම් තුන ලියා ගන්න පුතේ. පළවෙනි එක ට්‍රිප්සින්. දෙක ඇමයිලේස්. තුන ලයිපේස්. රයිට්. ප්‍රතික්‍රියා තුන ලියා ගන්න පුතේ ඔතන. පහලේ අවසානටම ලියා දෙන ප්‍රතික්‍රියා තුන. මෙතන ඉඳලා. ඔය තුන. හරිද? අවසානයේ තියෙන තෛලෝදීකරණය වූ මේද ලයිපේස් වලින් මේ ධම්න සහ ග්ලිසරෝල් බවට පත් වෙනවා. හරිනේ? රයිට්. එන්නේ එහා පැත්තට හතරවෙනි පිටුව ටියුට් එකේ. ඒ දිනවා විත්‍යුෂ අක්මාවේ නිපදවා පිත්තාශය ගබඩා කර තබනු ලැබේ. එහි පිත්ත වර්ණක පිත්ත ලවණ ජලය සහ බයිකාබනේට් ලවණ අඩංගු වේ. පිත්‍යුෂ ආහාරය ඇති මේද තෛලෝදීකරණය කරනු ලැබේ. අනයිලට් කරගන්න. හරි. එකක් තමයි පිත්‍යුෂ අක්මාවේ නිපදවා පිත්තාශය ගබඩා කරනවා කියන එක හයිලයිට් කරලා තියාගන්න.
අනිත් එක ආහාරය ඇති මේද තෛලෝදීකරණය කරනු ලැබේ කියන එක. එනම් මේදය කුඩා විදිති බවට පත් කරමින් ජීර්ණය සඳහා වැදගත් වන පෘෂ්ඨ වර්ග ඵලය වැඩි කරනු ලබයි. ජීර්ණය සඳහා වැදගත් වෙන පෘෂ්ඨ වර්ග ඵලය වැඩි කරනු ලබයි. හරි? හරි. ඊට පස්සේ තියෙනවා අනතුරුව ග්‍රහණීය සිට ශුන්‍යාන්ත්‍රකයේ වෙතට ගමන් කරනවලු. දැන් ආහාර ග්‍රහණීය ඉඳලා ශුන්‍යාන්ත්‍රකයේ වෙතට ගමන් කරනවා. හරි? හරි. ග්‍රහණීය දැන් වුණා ඊගවට ශුන්‍යාන්ත්‍රකයට යනවා. ශුන්‍යාන්ත්‍රකයේදී ආන්ත්‍රික යුෂසා වෙනවා. මෙතන තිබ්බේ පුතේ කේටය. මෙතන ආමාශයක යුෂය. මෙතන තිබ්බේ අග්න්‍යාශයක යුෂය. දැන් එනවා ආන්ත්‍රික යුෂය. හරි? ආන්ත්‍රයේ තියෙනවා ආන්ත්‍රික යුෂය. ඒකේ තියෙනවා එකක් තමයි එන්සයිම් වර්ග හතරක් තියෙනවා. පෙප්ටිඩේස් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෝල්ටේස් ඊට පස්සේ තියෙනවා සුක්‍රේස් ඊට පස්සේ තියෙනවා ලැක්ටේස්. තියෙනවා. පෙප්ටිඩේස් වලින් කරන්නේ මේ පොලිපෙප්ටයිඩ් මේ ප්‍රෝටීන් වලින් හදලා තිබ්බනේ පොලිපෙප්ටයිඩ් අන්න කෙලින්ම පුතේ පොලිපෙප්ටයිඩ් ඇමයිනෝ අම්ල බවට පත් කරනවා. ප්‍රෝටීන් ජීර්ණ වෙලා ඉවරයි. හරි? පොලිපෙප්ටයිඩ් පෙප්ටිඩේස් මෙවන්නකො ඇමයිලේස් ලයිපේස් පෙප්ටිඩේස් මෝල්ටේස් සුක්‍රේස් මේ හැම එකෙම ඒස් ගගා යනවා. මොනවද? එන්සයිම. අගට ඒස් කියලා කැලලක් තියෙනවා නම් ඒ එන්සයිම. රයිට්? එතකොට මේ මෝල්ටේස් ක්‍රියාත්මක වෙන්නේ මෝල්ටෝස් මත. හරි? මෝල්ටේස් වලින් කෙලින්ම ග්ලූකෝස් බවට පත් කරනවා. අන්න දැන් මොනොසැකරයිඩ් හැදෙනවා. මං කියවන්නේ දැන් මේ වගේ සුක්‍රෝසුත් තියෙනවා කියලා අන්න. සුක්‍රෝස් මත සුක්‍රේස් ක්‍රියාත්මක වෙලා මොකද වෙන්නේ? ග්ලූකෝස් ධන ෆ්‍රුක්ටෝස් හැදෙනවා. හරි? ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩ් මත මොකද වෙන්නේ? ලැක්ටේස් ක්‍රියාත්මක වුණාම එතන හැදෙනවා ග්ලූකෝස් ධන ගැලැක්ටෝස්. හැදෙනවා. දැන් බලන්න පුතේ මෙතනදී මේද ජීර්ණ වෙලා ඉවරුණා නැත්නම් ලිපිඩ ජීර්ණ වෙලා ඉවරුණා. ඇමයිනෝ අම්ල හැදලා තියෙනවා කියන්නේ ප්‍රෝටීන් ජීර්ණ ඉවර වෙනවා. හරි? ප්‍රෝටීන් ජීර්ණ ඉවර වෙනවා. ග්ලූකෝස්, ෆ්‍රක්ටෝස්, ගැලැක්ටෝස් හැදුනහම මොනොසැකරයිඩ් හැදිලා කාබෝහයිඩ්‍රේට් ජීර්ණයක් ඉවර වෙනවා. එහෙනම් ශුන්‍යාන්ත්‍රකයේ තුලදී ආහාර ජීර්ණය සම්පූර්ණයෙන් ඉවර වෙලා යනවා. ශුන්‍යාන්ත්‍රකයේ තුලදී ආහාර ජීර්ණය සම්පූර්ණයෙන් ඉවරලා යනවා. පැහැදිලිද? රයිට්. එතකොට ඕක තමයි වෙන්නේ. එන්නකො මේක තියෙනවා අනතුරුව ආහාරය ග්‍රහණයේ සිට ශුන්‍යාන්ත්‍රකයේ වෙතට ගමන් කරයි. එෙහිදී එන්සයිම් වර්ග 4ක් ශ්‍රාව්‍ය වන අතර ඒවායින් සිදුවන ජීර්ණය පහත පරිදි දැක්විය හැකිය. ඉස්ලාම යන පුතේ එන්සයිම් 4 පෙප්ටිඩේස්, මෝල්ටේස්, සුක්‍රේස් සහ ලැක්ටේස් කියලා. ඊට පස්සේ එතන මේ පහලින්ම මේ හරි මේ පහළම රූල් හතරක් තෝරගෙන පුතේ මේ හරි පහළම රූල් හතරක් තෝරගෙන මැද හරි පොඩ්ඩක් තියන්න පහළම රූල් හතරක් තෝරගෙන ප්‍රතික්‍රියා හතර ලියන්න ප්‍රතික්‍රියා හතර ලියන්න
හරි නේද? හරිනේ? මෙහෙම ලියා ගන්න පුතේ මැද ඉඩ තියෙන හරියෙන්. මෙහෙම ලියා ගන්න. ආන්ත්‍රික විෂයේ ආන්ත්‍රික විෂයේ ආන්ත්‍රික විෂයේ ඉහත එන්සයිම පවතින අතර ආන්ත්‍රික විෂයේ ඉහත එන්සයිම පවතින අතර එම එන්සයිම වලින් එම එන්සයිම වලින් පහත ආකාරයට ආහාර ජීර්ණය සිදුවේ. පහත ආකාරයට ආහාර ජීර්ණය සිදුවේ. පහත ආකාරයට ආහාර ජීර්ණය සිදුවේ. ඒ අනුව කුඩාන්ත්‍රයේ ශුන්‍යාන්ත්‍රකයේ තුලදී ආහාර ජීර්ණය සම්පූර්ණ වේ. ආහාර ජීර්ණය සම්පූර්ණ වේ. ආහාර ජීර්ණය සම්පූර්ණ වේ. හරි. හරිනේ. අපි අවශෝෂණය කියන කොටස ඊග දවසේ කතා කරමු. හරි. අවශෝෂණය කියන කොටස ඊග දවසේ කතා කරමු. මොන හරිම පුතේ කොටසක් මේකේ තේරුම් නැත්නම් මේ පටන් ගත්ත විතරයි පාඩම. හරි මට මැසේජ් එකක් දාලා තියන්න මම ඒතර ඊග දවසේ ආපහු මේක පොඩ්ඩක් විස්තර කරලා පටන් ගන්නම්. හරි. මම කොහොමත් ඊග දවසේ ආයෙ පොඩ්ඩක් මුලින් ඉඳන් මේ ටික මතක් කරලා තමයි දෙවෙනි කොටස පටන් ගන්නෙ. ඔව් ඔන්ලයින් ක්ලාස් එක මම දිගටම කරනවා කියලා තියෙන්නේ. ඒකට මේ මහරයා හරි දාගෙන මේ කරන්නේ. ක්ලාස් එක දිගටම කරනවා. හරි. ඒ කියන්නේ කොවිඩ් ආව හෝ නාව හෝ මේ ක්ලාස් එක දිගටම කරන දැන් මගේ ෆිසිකල් ක්ලාස් මම ඔක්කොම වගේ පටන් අරන් තියෙන්නේ. හරි. හරි. එතකොට මේ ටික හොඳට බලන්න මේ පද්ධතිය බලාගෙන යම් පුතේ මේ ටික වැදගත් වෙනවා. මොකද මේකෙන් අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නික කොටසක් හරි අහනවම තමයි මේ පාඩකින්. ඒ හින්දා අපි මේකට සූදානම් වෙන්න ඕනේ. මම හැම පද්ධතියෙම ඔයාලට පේපර් එකක් දෙනවා ලෑස්ති කරලා. හරි. මම PDF එකක් දෙන්නම් print කරගෙන කරන්න. අපි ඒක වෙලාවක් දාගෙන සාකච්ඡා කරමු. මම දැන් තරංග පාඩමටත් එහෙමයක් හදලා තියෙනවා. මම ඒක ඔයාලට දාන්නම්. ආලෝකීය පාඩමටත් එහෙමයක් හදලා තියෙනවා. ඒකත් දාන්නම්. ඒව කරගන්න.
හරි මම හෙට දිහාට මේ papers දෙක දාලා තියන්නම් group එකට weekend එකේ වගේ කරගන්න. අපි ඊගව සතියේ ආයෙත් එහෙනම් මේ පාඩම ඉතුරු ටිකත් එක්ක හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අයබෝවන් පාඩම තීව්‍රව නැද්ද කියලා පොඩි මැසේජ් එකක් දාන්න මට පොඩ්ඩක් බලා ගන්නත් එක්ක. හරි එහෙනම් රයිට් පුදින අතර කරන්නම්.